හරි අපි PC 24 පේපර් එක බලමු. PC 24 මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා බලමු අපි පේපර් එක. මම ඔයාලට මේක කරන්න කියලා කිව්වා. මේ පළවෙනි එකේ ඉඳලා බලමු. ඊළඟට ඔයාලට අර ඊළඟ සතියෙන් දැන් මේක අපි ගොඩක් දුරට මේක කළා හදලා තියෙන්නේ අර මේ ප්‍රශ්නේ තියෙන්නේ අර සත්‍යස් ප්‍රශ්න වල ABCD ප්‍රශ්න වල ඒකත් අවුලක් වෙන එකක් නැහැ. ඒකත් දාලා අපි ඔන්ලයින් විදිහට ලියනවා. ඊට පස්සේ ලියලා ඉවර වෙලා දැන් පේපරේ අපි මේ ඔක්කොටම මම එක වෙලාවක් දෙනවා. හරි පේපරේ ලියන්න කාටවත් ඒ කියන්නේ මාතර තංගල් ඔක්කොම පොදු වෙලාවක් දෙන්නේ. පොදු වෙලාවක් දීලා ඔයාලා පේපරේ ලිව්වට පස්සේ ඒක PDF එකක් තියෙනවා. ඊළඟට ඒ PDF එකේ print out එක අරගෙන සාකච්ඡාව දාන්නේ මම මේ එතකොට සාකච්ඡාව දැන් අපිට Zoom එකේ කරන්නත් පුළුවන් වෙයි පේපරේ කලින් තියලා ඔය එහෙම Zoom එකේ කරන්න පුළුවන්. එතකොට ඒකයි Zoom එකයි recorded class එක ඔයාලට ඕන දවසක බලන්න පුළුවන්. දවස් දෙකක් විතර. ඒ කියන්නේ පේපරේ විභාගේ තියලා ඉවර වෙලා අපි හිතමු විභාගේ සඳ හරි ඉරිදා හරි වගේ දවසක තිව්වොත් ඒක ඊට පස්සේ සාකච්ඡාව බදාදනේ. ඒතර ඔයාලට print out එකක් අරගෙන කොහොමත් ඒකේ print out එකක් තියෙන්න ඕන සාකච්ඡාව කරද්දී හොඳේ. PDF එකෙන්ම බලන්න බැරි වෙනවනේ එකම ෆෝන් එක වගේ තියෙනවා. හරි බලන්න මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා බලන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා කාමෘෂ්ණත්වයේදී ඌර්ධෝපාතන ලක් වෙමින් වියෝජනය වන සංයෝගයක් මොකක්ද කියලා අපෙන් අහනවා. කෙනෙක් දැන් කාමෘෂ්ණත්වයේදී ඌර්ධෝපාතනය වෙන ඒවායි තියෙන්නේ. දැන් සාමාන්‍ය ඌර්ධෝපාතනය වෙයි දුර්වල දැලිසක් තමයි තියෙන්නේ. දැන් අයඩින් කියන එකත් කාමෘෂ්ණත්වයේ ඌර්ධෝපාතනය වෙනවා. නමුත් අයඩින් කියන්නේ සංයෝගයක් නෙවෙයි. දැන් මේක අහන්නේ සංයෝගයක් ගැන. හරි? සංයෝගයක් ගැන නේ අහන්නේ. ඒතර අයඩින් කියන්නේ සංයෝගයක් නෙමෙයි හින්දා ඒක අපිට ගන්න බෑ. හරි? අයඩින් කියන්නේ සංයෝගයක් නෙමෙයිනේ. ඒකින්ද ඒක ගන්න බෑ. නමුත් අයඩින් කාමෘෂ්ණත්වයේ ඌර්ධෝපාතනය වෙන මූල ද්‍රව්‍යයක්. හරි? අයිස් කියන එක කාමෘෂ්ණත්වයේදී ඌර්ධෝපාතනය වෙන්නේ නැහැ. සාමාන්‍ය කාමෘෂ්ණත්වයේදී අයිස් කියන්නේ විලයනය විතරයි. හරි? විලයනය තමයි වැඩිනේ මේට සාමාන්‍යයෙන්. සෝඩියම් ඝනය කියන එක එහෙම 25 දියා ඝනයක් විතර තියෙන්නේ. ඊළඟට පොස්පරස් කියන එකත් 25 කොහොමද පොස්පරස් මූලද්‍රව්‍යයන් ඒ වගේව ගන්න බෑ. කෙලින්ම මේකේ සංයෝග තියෙන්නේ දෙකයි. ඒතර ජලයයි ඔය මේ නැප්තලින් C10H8 විතරයි තෝරන්න තියෙන්නේ. ජලයේ ඌර්ධෝපාතනය වෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නෝනේ. ඒක විලයනයනේ වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම නැප්තලින් ඒ කියන්නේ කපුරු කියන එක තමයි මේ කාමෘෂ්ණත්වයේදී ඌර්ධෝපාතන ලක් වෙන්නේ. මේක මේ අපි දැනගත යුතු සංයෝගයක්. ඔය සාමාන්‍ය එක දැනගෙන ඉන්න ඕන. හොඳේ. උත්තරේ 5. දෙවෙනි එක. ඇමෝනියා වායුව අඩුවෙන්ම ද්‍රවණය විය හැක්කේයයි සිටිය හැක්කේ පාසඳහන් කුමන ද්‍රාවකය තුලද කියලා අහලා තියෙනවා. ඇමෝනියා වායුව අඩුවෙන්ම ද්‍රවණය වෙන්න පුළුවන්. එතකොට ඇමෝනියා කියන්නේ ද්‍රවීය අණුවක්නේ. හරි? ඇමෝනියා කියන්නේ ද්‍රවීය අණුවක් හින්දා මේ එතකොට ඒක දිය වෙන්නේ ඇමෝනියා ද්‍රවීය හින්දා ද්‍රවීය වගේ තමයි එයා වැඩියෙන් දිය වෙන්නේ. හරි? එතකොට දැන් ඇමෝනියා ද්‍රවීය අණුවක් හින්දා ද්‍රවීය ද්‍රාවකවල තමයි එයා වැඩිපුර දිය වෙන්නේ. එතකොට දැන් මෙතන මුලින්ම තියෙනවා CCl4 කියන එක. CCl4 කියන්නේ නිර්ද්‍රවීය ද්‍රාවකයක්. එතකොට ඒක හොඳටම නිර්ද්‍රවීයයි 100%ක් නිර්ද්‍රවීයයි. එතනෝල් කියන එක නම් යම්කිසි ද්‍රවීයතාවයක් තියෙනවා. ජලය කොහොමද ද්‍රවීය ද්‍රාවකයක්. ඊළඟට ඇසිටික් අම්ලයක් ද්‍රවීය කාණ්ඩයක් තියෙනවා. CH3NH2 වලට ද්‍රවීය කාණ්ඩයක් තියෙනවා. ඉතින් මෙහෙමනේ දැන් එතනෝල් ගත්තත් ජලය ගත්තත් ඇසිටික් අම්ලය ගත්තත් ඇමීනය ගත්තත් හොඳේ ඔය ප්‍රාථමික මේ මෙතිල් ඇමයින් තියෙන්නේ. ඒ ඔක්කොම හයිඩ්‍රජන් බන්ධන හදනවා. ඒතර ඇමෝනියත් හයිඩ්‍රජන් බන්ධන හදන හින්දා ඒකට එක හොඳටම දිය වෙනවා. හොඳේ. නමුත් CCl4 හයිඩ්‍රජන් බන්ධන හදන්නේ නැහනේ. එයාගේ තියෙන ලන්ඩන් බල. ඒකින්ද අඩුවෙන්ම දිය වෙනවා කියලා ගන්න වෙන්නේ CCl4 වල. අන්තර්මුඛ බලවල වෙනස නිසා තමයි එහෙම වෙන්නේ. හොඳේ. ඒතර උත්තරේ 1. තුන්වෙනි එක නියත උෂ්ණත්වයේ පවතින එක්තරා ප්‍රතික්‍රියාවක් සඳහා එහි ගිබ් ශක්ති විපර්යාසය ශුන්‍ය වේ. ඒ කියන්නේ කෙලිම වලට ගන්න පුළුවන් ඩෙල්ටා G බිඳුවයි කියලා. හොඳේ. ඩෙල්ටා G සමානයි බිඳුවයි කියලා ඉතින් තියෙන එක්තරා ඒක නියත උෂ්ණත්වයකදී මින් ලැබිය හැකි ප්‍රධාන නිගමනය. එතකොට මේක ඩෙල්ටා G බිඳුව කියලා කියන්නේ එක්තරා නියත උෂ්ණත්වය අගයකදී. එතකොට අපි ඒකෙන් තේරුම එම උෂ්ණත්වයේදී එම ප්‍රතික්‍රියාව ප්‍රතිවර්ත හා සමතුලිතයි කියන එක. එතකොට මේකෙදී ප්‍රතික්‍රියාව සංසිද්ධ වෙන එකක් වන බවයි. එහෙම කියන්න බෑ සංසිද්ධ නම් ඩෙල්ටා G ඍණ වෙන්න එපයි. සංසිද්ධ නොවන නම් එහෙම කියන්නත් බෑ ඩෙල්ටා G ධන වෙන්න ඕනේ එහෙනම්. තාපදායකත තාපෞෂ්ඨ කියලා අපිට කියන්න බෑ හරියට. එහෙම කියන්න බෑ. ප්‍රතික්‍රියාව සඳහා ඉදිරි ප්‍රතික්‍රියාව සංසිද්ධ වෙන බවයි තියෙන්නේ. ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් ගත්තම ඔයාලා දන්න මේ ඩෙල්ටා G බිඳුවයි කියන්නේ මේ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්ත හා සමතුලිතයි කියන එක. ඒතර ප්‍රතිවර්ත කියන එකේ තේරුම ඉදිරි ප්‍රතික්‍රියාව පසු ප්‍රතික්‍රියාව දෙකම මොකද්ද? නොකඩවා සිද්ධ වෙනවා කියන එකනේ. නොකඩවා සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් මේ ඩෙල්ටා G බිඳුව වෙනකොට ඉදිරි ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වෙන්න ඕනේ පසු ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වෙන්න ඕනේ. තේරුණාද?
ඒක හරි. ඒකට ප්‍රතික්‍රියා පද්ධතිය බාහිර පරිසරය සමග ශක්ති හෝමාරුවක් සිදු නොවන බවයි. ඒකත් ගන්න පුළුවන් උත්තරයක් විදිහට. මොකද දන්නේ? ප්‍රතිවර්ත හා සමතුලිතයි කියන්නේ උෂ්ණත්වයේ නියතයි. ඒතර ශක්ති හෝමාරුවක් වෙන්න විදියක් නැහැනේ. ඒතර ඒකේ 4යි 5යි දෙකම ගන්න පුළුවන් පිළිතුරු විදියට. හරිනේ. හතරවෙනි එක. වාෂ්මික ජලීය ද්‍රාවණවලදී පෙරස් කියන එක පහත පරිදි ඔක්සිකරණය පහසුවෙන් ලක් වේ කියලා දීලා තියෙනවා. මේ පෙරස්ගේ ඔක්සිකරණ ක්‍රියාවලිය ෆෙරික් වලට. හරිනේ. මෙහිදී ඒතර ඉලෙක්ට්‍රෝනේ දක්ෂිණාවර්ත භ්‍රමණයකට අදාළ ක්වොන්ටම් අංක කුලකය. දක්ෂිණාවර්ත භ්‍රමණය කියනකොට ධන භාගය වෙන්න ඕන. ඉතින් මෙහෙමයි. දැන් Fe ධන 2 කියලා එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තම අපිට එන්නේ ආගන් වාරයක් 4s.3d5 කියලා එන්නේ. හොඳේ. sorry 3d6 කියලා එන්නේ. එතකොට දැන් ෆෙරික් වලට යනකොට මේක මෙයා ෆෙරික් වෙනකොට මේක ඉවත් වෙන්නේ මෙන්න මේකනේ ෆෙරික්ගේ වින්‍යාසය 4s බිඳුවම තමයි 3d5 වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ මෙන්න මෙතනින් 3d වලින් තමයි ඉවත් වෙලා තියෙන්නේ. හොඳේ. එතකොට එහෙනම් මේ 3 කියන එකේ තේරුම n සමානයි 3යි කියන එක d කියන එකේ තේරුම l සමානයි 2යි කියන එකනේ. එතකොට 3 2 කියන ක්වොන්ටම් අංක කුලකයක් තියෙන්න ඕන. ඒකේ ධන භාගය වෙන්නත් ඕන. හරි 3 2 කියන ක්වොන්ටම් අංක කුලකයක් වෙන්නත් ඕන. ධන භාගය තියෙන්නත් ඕන. ඒ දක්ෂිණාවර්ත භ්‍රමණයක්නේ. එහෙනම් ඔතන තාත් නිවැරදි පිළිතුරකට ගන්න වෙන්නේ අපිට පස්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර ගන්න බෑ දක්ෂිණාවර්ත නෙවෙයිනේ. ඍණ භාගය කියන්නේ වාමාවර්ත. එහෙනම් උත්තරේ 5. පස්වෙනි එක. පාසඳාන් සංයෝගයේ IUPAC නාමය කුමක්ද කියලා අපෙන් අහලා තියෙනවා. මෙන්න මේ දීලා තියෙන සංයෝගේ. මේ දීලා තියෙන සංයෝගේ දැන් අපි ගත්තම මේක දැන් මේක ඇල්ඩිහයිඩයක් බව වලට පේනවා ඇති. හොඳේ. මේක සංයෝගයේ ඇල්ඩිහයිඩයක්. මෙතන CH3CH2 එතන මෙතන CH මෙතන CHO එකක් තියෙනවා. එතකොට CH2 දිත්ත බන්ධන O CH2OH ඔහොම තියෙන්නේ. හරි. එතකොට දැන් මෙතන මෙන්න මෙහෙමනේ ඔක කරන්න වෙන්නේ. හරි. එතන මේක ශාඛාදාමයක් විදිහට ගන්න පුළුවන්. මේක මේ මේක ආදේශක කාණ්ඩයක් මේකත් ආදේශක කාණ්ඩයක් මෙයා තමයි ප්‍රධානිය. එතකොට 1 2 3 4 5 කාබන් 5යි. මේක හයිඩ්‍රොක්සි මේක ඔක්සෝ මේක එතිල්. එහෙනම් E අකුරනේ මුලින් එන්නේ. එහෙනම් එන්න ඕන 2 එතිල් 5 හයිඩ්‍රොක්සි 4 ඔක්සෝ කාබන් 5යි. ඒ කියන්නේ පෙන් ඇල්කේන දාමයක් ඉඳ AN කියලා එනවා. පෙන්ටනල් කියලා එන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ 5 එන්න ඕනේ. හරි. පස්වෙනි පිළිතුර. ඊළඟ එක බලන්න 6 වෙනි එක. 6 වෙනි එකේ මෙහෙම තියෙනවා. හරි. 6 වෙනි එකේ ජලීය බ්‍රෝමීන් ද්‍රාවණයකට සම්පරිමාවක් සහිත බෙන්සීන් ද්‍රාවණ දෙකක් අනුයාතව භාවිතා කර නිස්සාරණය කරගත හැකි බ්‍රෝමීන් ප්‍රතිශතය මොකක්ද කියලා අපෙන් අහලා තියෙනවා. හරිද? බ්‍රෝමීන් ද්‍රාවණයකට සම්පරිමාවක් සහිත බෙන්සීන් ද්‍රාවණ දෙකක් අනුයාතව භාවිතා කර. ඒතර මේක අර ද්‍රාවක නිස්සාරණ මූලධර්මයේ තියෙන සමජාතීය කලාප සමතුලිතතාවය. ඔය ඒ කියන්නේ අපිට ඒක තියරි පන්තියේදී නම් ඊළඟට කතා කරන් තියෙන කොටස ඔය. හරිද? ඒකට දැන් මේකෙදී මේමයි සම පරිමාවක් සහිත බෙන්සීන් ද්‍රාවණ දෙකක්. ඒ කියන්නේ දැන් බෙන්සීන් ද්‍රාවණ දෙකක් කොහොමද දැන් මෙහෙම එකක් ඔතන තියෙන්නේ. ජලීය බ්‍රෝමීන් ද්‍රාවණයක් තියෙනවා. මේකේ පරිමාව ගන් ඩෙසිමීටර් 1යි කියලා ගමු. බ්‍රෝමීන් මේකේ ගතික සම්ලිත්තායක් තියෙනවා. මේකත් ගන් ඩෙසිමීටර් 1යි කියලා හිතමු පරිමාව. මේකේ ජලය තියෙනවා. ස්තරය මේකේ බෙන්සීන් තියෙනවා. හරි? ඔහොම තියෙන්නේ. එතන මේකත් මේ තියරි ළමයි වුණත් මේක ලියා ගන්න. හොඳේ. ඒක තියරි කරාට පස්සේ තේරෙයි මේක ලේසි එකක්. ලේසි කියන්නේ මේක ඉගෙන ගත්තට පස්සේ ලේසි. බ්‍රෝමීන් වියත්වල තියෙනවා මේ MCQ එකක් කරන විදිය පොඩ්ඩක් ලියලා තියාගන්න. ඒතර ඒ තියරි කරාට පස්සේ නැවත ප්‍රශ්න කරන්න පුළුවන්. බ්‍රෝමීන් ප්‍රතිශතය අපෙන් අහන්නේ ව්‍යාප්ති සංගුණකේ දීලා තියෙනවා. එහෙනම් මේකේ KD ලිව්වම KD එකට වඩා වැඩි හින්දා සාමාන්‍යයෙන් බ්‍රෝමීන් වැඩිපුර දියවෙන එක අපි උඩින් ලියමු. ඒතර වැඩි හොඳයි. එතකොට Br2 සාන්ද්‍රණයේ C6H6 බෙදීම Br2 සාන්ද්‍රණයේ ජලය. කොහොම තමයි ගන්න. හරි. එතකොට KD කියන එක අපිට 4යි කියලා දීලා තියෙනවා. ව්‍යාප්ති සංගුණකේ 4යි කියලා දීලා තියෙනවා.
ඒතර බෙන්සීන්ගේ දැන් KD දිය දෙනවා අපි හිතමු මෙහෙම දෙයක් දැන් මේක නිස්සාරණ ප්‍රතිශතයක් නෙහන්නේ අපි හිතමු බ්‍රෝමීන් ඉස්සෙල්ලා ජලයේ දිය වෙලා තියෙනවා හරි ඊට පස්සේ ඒක ව්‍යාප්ත එහෙමනේ කියන්නේ ව්‍යාප්ත වෙනවා මේ බෙන්සීන් එක්ක හරි එතන මේක ආරම්භක මවුල ගානයි සමතුලිත මවුල ගානයි ලිව්වොතින් මම ආරම්භක මවුල ගාන අපි හිතමු මෙතන සංකේතයක් ගන්න සිම්පල් A කියලා ඊළඟට අපි හිතමු A වලින් සිම්පල් B ප්‍රමාණයක් බ්‍රෝමින් මේ බෙන්සීන් ස්තර නිස්සාරුණා කියලා හරිද එතකොට අපිට මෙතන ගන්න පුළුවන් සාමාන්‍ය ආනෑ මේක ප්‍රතිශත ගානන්නේ සෝරි ප්‍රතිශත ගානකදී මම ඔයාලට කියලා දෙන්නේ ආරම්භක මවුල ගන්න 100ක් ගන්න කියලා හරි ඒතර ලේසි ගාන ඕනම ප්‍රතිශත ගානකදී MCQ එකකදී මේ සමතුලිතය පාඩමේ තියෙන ඕනම ප්‍රතිශත ගානකදී ආරම්භක MCQ වලදී ආරම්භක මවුල ගන්න 100යි කියලා ගන්න. හරි. සමතුලිතයේදී අපි හිතමු 100න් සිම්පල් A ප්‍රමාණයක් බෙන්සීන් ස්තරයට ගියා කියලා. ඒතර මේක ආදේශ කරාම මේකේ සාන්ද්‍රණය බෙන්සීන් ස්තරයේ බ්‍රෝමින් සාන්ද්‍රණයනේ A බෙදීම 1යි. ජලීය ස්තරයේ ඉන්නේ 100 ඍණ A බෙදීම 1යි. හරි. එතකොට මේ අපිට එනවා 400 ඍණ 4යි A සමානයි A. කියන්නේ A සමානයි 5යි A නේ. ඒතර අපිට එන්නේ 400 බෙදීම 5යි. ඒ කියන්නේ මේ 80යි කියලා එනවා A කියන එක. හරි. එතකොට මුල් අවස්ථාවේදීම දැන් අපි 100න් 80ක් නිස්සාරණය වෙලා. හරිද? ඊතර ඊළඟ අවස්ථාවටත් මේක ලියන්න ඕනේ. දැන් ඔන්න පළවෙනි නිස්සාරණය මේක. තව වතාවක් නිස්සාරණය කළානේ. තව වතාවක් නිස්සාරණය කරන එකත් වෙනම ලියන්න ඕනේ. ඒකත් මෙතනම ලිව්වොත් මම මෙතනම ලියනවා. හොඳේ. ඊතර දැන් ඉතිරි වෙලා තියෙන්නේ ජලී දැන් 80ක් නිස්සාරණය වෙලා කියලා මේ කියවෙන්නේ මේකෙන්. හොඳේ. කියන්නේ පළවෙනි අවස්ථාවේදීම බෙන්සීන් ස්තරයට 80ක් ගිහිල්ලා. දැන් එතකොට ඉතිරි වෙලා තියෙන්නේ 20යිනේ. 20යි දැන් ඉතිරි වෙලා තියෙන්නේ ආරම්භක මවුල. දෙවෙනි අවස්ථාවේ ආරම්භක මවුල 20යි. ඊට සමතුලිත මවුල අපි හිතනවා 20න් B ප්‍රමාණයක් යනවා කියලා. බෙන්සීන් ස්තරයට. හරි. එතකොට මේකට දැම්මම අපිට එනවා KD වලට දැම්මම 4 සමානයි B බෙදීම 1 බෙදීම හරි B බෙදීම 1 ඊළාට මේක එනවා 20 ඍණ B බෙදීම 1 කියලා. හරි සාන්ද්‍රණය. එතකොට අපිට එනවා 80 ඍණ 4යි B සමානයි B. කියන්නේ B සමානයි 5යි B සමානයි 80යි කියලා එන්නේ. එතකොට ඒක බෙදුනට පස්සේ අපිට එනවා 16යි කියලා. හරි 16 වරක් 5නේ 80. එතකොට මුළු නිස්සාරණය වූ මුළු ප්‍රමාණය හොඳේ නිස්සාරණය වූ මුළු ගාන එන්නේ අපිට 80 ධන 16යි. ඒ කියන්නේ 96ක් නිස්සාරණය වෙලා. හරි 190 ඒ කියන්නේ 100ක් නම් 96යි නිස්සාරණයේ උත්තරේ 4 එන්නේ. ඒතර ඔහොම තමයි ඔය ගණන් හදන්න ඕන. හරි කෙටියෙන් කටුකොලේ ටක් ගාලා හදන්න. මේ නමුත් මෙන් ගානක් අහන්න පුළුවන් මේක ඔයාලට මේ පාඩම කරාට පස්සේ මේක සරලයි තීර ළමයින්ට. නැත්තම් මේක කොහොමද දැනගෙන ඉන්න ඕන ගානක්. හොඳේ මේක අනිවාර්යෙන් ලියලා තියාගෙන මේ බලන්න මේක කරගන්න ඕන. හොඳේ හරි ඊළඟ 7 වෙනි ගාන. කාමෘෂ්ණත්වයේදී අයනික දලිසක් නොපවතින සංයෝගයක් මොකක්ද කියලා අපෙන් අහලා තියෙනවා. අයනික දලිසක් නොපවතින සංයෝගය දැන් PCl5 ගත්තම ඒක අපිට නිශ්චිතව කියන්න බෑ ඇත්තටම. නමුත් ඒකේ ඇත්තටම අයනික දලිසක් තියෙන්නේ. හොඳේ. සිලිකන් ක්ලෝරයිඩ් දැන් සිලිකන් ගත්තම පස්සේ සිලිකන් 4 වෙනි කාණ්ඩේනේ. ඔතන මේ කොහොම රුබීඩියම් වගේ S ගුණය වෙනනම් කොහොමත් අයනිකයි. D ගුණුවෙත් ඔය වගේ ඔක්සයිඩ් ඒවා අයනිකයි. S ගුණය වෙනනම් කොහොමත් ගන්න බෑ. හොඳේ. 3 5 නම් ඒක මේ 3 5 පිළිතුරු නම් ගත්තා සම්පූර්ණ වැරදි. S ගුණුවේ බෙරිලියම් විතරයි සාසංජීව හදන්නේ. එතකොට මෙතන අපිට උත්තරේ ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ සිලිකන් ක්ලෝරයිඩ්. 8 වෙනි එක. ඉහළම විද්‍යුත් සන්නායකතාවය පැවතිය හැකි අපේක්ෂා කර හැකි ද්‍රාවණය මොකක්ද කියලා අපෙන් අහනවා. හරි. එතකොට මෙහෙමයි.
දැන් අයන සාන්ද්‍රණය වැඩි වෙන තරමට ආනේ ඉතාමත් අඩුයි. ත්‍රයාගේ විද්‍යුත් සන්නායකතාවයත් ඉතාමත් අඩුයි. ඊළඟට බෙන්සීන් ගත්තොත් විද්‍යුත් සන්නායකතාවය එක කෙලින්ම කුසන්නායකයක් විතර ගන්න තියෙන්නේ. පොඩ්ඩක්වත් අයන නැහැ. ලින් ජලය ගත්තොත් අයන ප්‍රතිශතයක් තියෙනවා යම්කිසි. ඒ කියන්නේ ලින් ජලය තුළ සාමාන්‍යයෙන් නල ජලයට වඩා අයන ප්‍රතිශතය වැඩි. එහෙනම් නල ජලය ගන්න බෑ ලින් ජලය ඊට වඩා වැඩි. නමුත් බලන්නකෝ පස්වෙනි පිළිතුර KNO3 ද්‍රාවණය. පොටෑසියම් නයිට්‍රේට් ද්‍රාවණයක් කියමුම හිතන්න ඉතින් ඕකේ අයන සාන්ද්‍රණය කොච්චර වැඩිද කියලා. කෙලින්ම අයනික ද්‍රාවණයන්නේ හොඳේ. එහෙනම් උත්තරේ ඉන්නේ 5. 9 වෙනි එක. අඩුම ද්විධාව ගූර්ණයක් සහිත අණුව මොකක්ද කියලා අහනවා. ද්විධාව ගූර්ණය අඩු මේ කියන්නේ ද්විධාව ගූර්ණය කියන්නේ මාපාංක කිව්වාරයක් D. ද්විධාව ගූර්ණය කියන්නේ μ. කියන්නේ මාපාංක කිව්වාරයක් D කියන එකනේ. ආරෝපණයේ විශාලත්වය වැඩි වෙන කොටයි බන්ධන දිග වැඩි වෙන කොටයි තමයි ද්විධාව ගූර්ණයේ විශාලත්වය වැඩි වෙන්නේ. එතකොට දැන් COS අණුව COS අණුව ගත්තොත් මෙහෙමයි එන්නේ. ඔන්න ඔක රේඛීයයි. විද්‍යුන්නතාවය 3.5යි මේක 2.5යි කියලා හිතන්න පුළුවන්. ඊළඟට ඇමෝනියා ගත්තොත් ඒකේ හැඩෙත් එක්කම ලොකු ද්විධාව ගූර්ණයක් එනවා. නමුත් විද්‍යුන්නතාවය නිසා මේක 3යි 2.1යි. ඊළඟට CF3 මේ වගේ එකක් ගත්තොත් මේකේ ද්විධාව ගූර්ණය මේක 2.1යි මේක 4යි. නමුත් ඒකේ චතුස්තලීය හැඩයක් තියෙන ඉඳ ද්විධාව ගූර්ණයට හැඩේ ලොකු බලපෑමක් නැහැ. ඊළඟට මේ අණුව ගත්තොත් මේකේ 2.1යි. මේකේ හැඩයත් එක්කම අපි බලමු. හැඩයත් එක්ක බලන්න ඕන. මොකද නැත්තම් එතන මේ දෙන්න බලන්න වෙන්නේ 3.5යි CS2 කියන්නේ මෙහිමයි කෙලින්ම අන්න ඔහම තියෙන්නේ. එතකොට හිතන්න මේකේ විද්‍යුත්තාව වෙනසක් නැහැ නේ ළමයි. ද්‍රව දෙකේ විද්‍යුත්තාව වෙනස බිඳුවයි. ඒතර ඔක විද්‍යුත්තාව වෙනස ශුන්‍යයි කියලා ගන්න වෙන්නේ. හරි අන්තිම එකේ. ඒතර එහෙනම් අඩු විද්‍යුත්තාව වෙනස මේ අඩුම ද්විධාව ගූර්ණය තියෙන්නේ පස්වෙනි එක CS2 වල කෙලින්ම ද්විධාව ගූර්ණය බිඳුවයි කියලා වලට පේනවා. මොකද Q කියන මාපාංක Q කියන එක බිඳුවයි. 2.5 හරින 2.5 කියලා එන්නේ. හරි. ඒතර විද්‍යුත්තාව වෙනස බිඳුවයි කියන්නේ ද්විධාව ගූර්ණයත් බිඳුවයි කියන්නේ. 10 වෙනි. ඒතර මේකේ මේ ද්විධාව ගූර්ණය වැඩිම කාගේද කියන්නේ වැඩිම වෙන්න ඕන. ඔය දැන් මෙහෙම ඔතන තියෙන ඒවායින් වැඩිම වෙන්න ඕන. දැන් ඔය තියෙන අණු වල ස්වභාවයන් ඔහොම බැලුවට පස්සේ මෙතන තියෙන ඒවායි වැඩිම ද්විධාව ගූර්ණය ගන්න වෙන්නේ අපිට අණුවේ හැඩය මත. අණුවේ හැඩයත් මත. මේක ඇත්තටම තීරණය කරන්න බෑ. මේක විභාගයට දුන්නත් වැඩි අමාරු වෙනවා. හොඳේ. දැන් සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් විද්‍යුත්තාව වෙනසත් එක්ක මෙන්න මේක තමයි ද්විධාව ගූර්ණය වැඩි වෙන්නේ. මොකද විද්‍යුත්තාව වෙනස ගොඩක් වැඩි. හරි. 1.9ක් වෙනවා. මේක තමයි වැඩිම කියලා ගන්න වෙනවා. ඒ වගේ ඒවා සාමාන්‍ය වැඩිම මොකක්ද කියලා ඕ වගේ තැන්වලදී විභාගය අහන්නේ නැහැ. ඕවගේ නොදන්නේවයි. 10 වෙනි එක. සියලුම පරමාණු එකම තලයක් මත පිහිටන අණුවක් වන්නේ. මෙහෙමයි. සියලුම පරමාණු එකම තලයක් මත පිහිටන්න නම් sp3 ඒව තියෙන්න බෑ. sp3 මොහොම් කාබන් තිබුණ ගමන් මොකෝ වෙන්නේ? ඔව් චතුස්තලීය විහිදෙනවා. ඒකෙන්ද sp2 sp විතරක් තියෙන්න ඕන කාබන් පරමාණු වල මොහොම්කරණය. එහෙන් බලමු පළවෙනි පිළිතුර බෑ. මොකද පළවෙනි පිළිතුරේ පළවෙනි කාබන්ගේ මොහොම්කරණය sp3. දෙවෙනි පිළිතුර පුළුවන් නේ යන්න. ඔක්කොම කාබන් sp2 පළවෙනි කාබන් sp2 දෙවෙනි එක sp2 3 4 sp ඊළඟට අන්නේ උත්තරේ ගන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ sp3 හතරවෙනි එක බෙන්සීන් එක NH2 තියෙනනේ. නයිට්‍රජන් ගේ මේ එන්නේ ත්‍රිආණිත පිරමීඩ නේ. නයිට්‍රජන් ගේ වට අණුවේ හැඩය ත්‍රිආණිත පිරමීඩ. එතකොට එකම තලයක නෙමෙයිනේ. පස්වෙනි එකෙත් අර NH2 කාණ්ඩේ තියෙන හින්දා බෑ. නයිට්‍රජන් වලට අණුවේ හැඩය ත්‍රිආණිත පිරමීඩ. අනිත් පිරමීඩ වලට එකම තලයේ නෙමෙයිනේ. හොඳේ. උත්තරේ දෙක ගන්න වෙන්නේ. 11 වෙනි එක. මෙන්න මේ අයන වල අයනිකරයන් වැඩි වෙන පිළිවෙල මොකක්ද කියලා අහනවා. මේ දීලා තියෙනවා අයනිකරයන් වැඩි වෙන පිළිවෙල. හොඳේ. එතකොට අපි ගත්තොත් අයනිකරයන් ඔතන ඔයගේ ගණන් ඔයගේ ප්‍රශ්න නිරන්තරයෙන් විභාගයට එනවා. හොඳේ. දැන් මට බලා ගන්න විදිය දැන් අපි ලබන සතිය ඉඳන් කොහොමද මේක බලනවා මේ කොමාරි එක මම දැන් මේ ටිකේ මේව කරලා කොහොම හරි ඔක හදනවා. මේව කරලා දෙන්නම්.
මේ ඔන්ලයින් එකේදී ඒතර ලකුණුත් බලා ගන්න පුළුවන්. හොඳේ. ලකුණු බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මම දන්නේ කීයක් ඕක ලියයිද කියලා. ඕක ලියන ප්‍රමාණය දන්නේ 500ද 17 2500ද කොහොම හරි මම දන්නේ නැහැ. පේපරේ ලියන ප්‍රමාණය අනුව ඉතින් තීරණ පේපරේ ලියන කට්ටියට ඒකේ වාසිය ලැබෙයි විභාගෙදී. හොඳේ. එතකොට සල්ෆර් තියෙන ආවර්තක තියෙන තැන් ටික බලමු. සල්ෆර් ක්ලෝරින් ඊළඟට බ්‍රෝමීන් තියෙනවා. කොහොමනේ තියෙන්නේ? හරි. එතකොට දැන් මේක O2 රින S2 රින Cl රින අපිට මෙන්න මේ දෙන්න තමයි සම ඉලෙක්ට්‍රෝනික අංශු. ඒ ෂුවර් එකටම උතන අඩුම අරය තියෙන්න ඕන O2ක් උඩින් ඉන්න කෙලින්ම. ආවර්තයක් උඩින් ඉන්නවා කියන්නේ ශක්ති මට්ටමක් අඩුයිනේ. ඒකෙන්ද අරය අඩුම් වෙන්නේ මේකේ. අරය වැඩිම වෙන්න ඕන නම් වැඩිම එකෙන් ඉන්න ඕන Br නේ. ශක්ති මට්ටම වැඩිම අංශුනේ. සම ඉලෙක්ට්‍රෝනික අංශු නාම බලන්න ඕන මේ දැන් මේ කට්ටේ මේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ගණන්. මෙයාගේ ප්‍රෝටෝන 16යි 17යි. ඉලෙක්ට්‍රෝනික අංශු වල ප්‍රෝටෝන ගාන වැඩි වෙනකොට අරය අඩු වෙනවා. එහෙනම් මෙතෙන්ට එන්න ඕන Cl රින. එහෙනම් දෙකට ඔන්න ඔහම එන්න ඕන උත්තරේ. එන්නේ පළවෙනි උත්තරේ තමයි නිවැරදි පිළිතුර. බලන්න ඒක අර මේ ආවර්ත එහාට මෙහාට වෙලා තිබුණොත් මේ ඒ කියන්නේ සම ඉලෙක්ට්‍රෝන අංශු නෙමෙයි නම් ආවර්ත වලින් බලන්න මේ අරේ වැඩි අඩු කවුද කියලා. සම ඉලෙක්ට්‍රෝනික අංශු වුණොත් මෙහෙම බලන්න ඕන. හොඳේ මේ විදියට. මේ 12 වෙනි එක සෝඩියම් සල්ෆේට් සහ පොටෑසියම් සල්ෆේට් මිශ්‍රණයක ඔන්න මිශ්‍රණයක් තියෙනවලු මේ ගණනය කිරීම ගැටලුවක්. මේකේ සෝඩියම් සල්ෆේටුයි පොටෑසියම් සල්ෆේටුයි තියෙනවලු. මේකේ මුළු විස්කන්ධය 0.15 ග්‍රෑම්. ඒතර අපි කරන්නේ මෙහෙමයි. දැන් අපෙන් අහන්නේ පොටෑසියම් සල්ෆේට් ප්‍රතිශතයේ හින්දා අපි මේකේ ස්කන්ධය x ග්‍රෑම් කියලා ගන්නවා. මේකේ ස්කන්ධය ගන්නෝ 0.15 රින x ග්‍රෑම් කියලා. හොඳේ. ස්කන්ධයන් අන්න එහෙමයි ගන්න ඕන. ඔයගේ ගැටලු වලදී ටක් ගාලා ඒක හදන්න MCQ වලදී. ඊට මේකට වැඩිපුර බේරියම් ක්ලෝරයිඩ් එකතු කරන්න ඕලු. බේරියම් ක්ලෝරයිඩ් එකතු කරලා බේරියම් සල්ෆේට් දැන් මේක මෙහෙමයි. දැන් සෝඩියම් සල්ෆේට් වලට බේරියම් ක්ලෝරයිඩ් එකතු කරාම වෙන දේ අපි දැනගන්න ඕනේ. ගණනය කිරීම දැනුමින් සහ ඉනෝගනික් දැනුමින්. බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. මේක තමයි අවක්ෂේපය. හොඳේ. ඔන්න අවක්ෂේපය. ඊට පස්සේ මේකෙන් ගන්න පුළුවන් දේ තමයි මේකේ මවුල ගාන අපිට ගන්න පුළුවන්. දැන් මේක ස්කන්ධය 0.15 රින x නේ. මවුල ගණන් ගත්තොතින් අපි මෙයා ස්කන්ධය නෙමෙයි තියෙන්නේ. ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය තමයි මවුල ගාන. මෙයාගේ මෞලික ස්කන්ධය එන්නේ මෙතන 46යි 96 කියන්නේ 142යිනේ. ඔන්න ඕක තමයි මෙයාගේ මවුල ගාන. සෝඩියම් සල්ෆේට් කියන්නේ ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එතකොට ඒකෙන් හොයාගමු බේරියම් සල්ෆේට්. දැන් ස්ටොයිමිතිය 1ට 2නේ. එහෙනම් ස්ටොයිමිතිය 1ට 1 නිසා බේරියම් සල්ෆේට් මවුල ගානත් මේකම තමයි. 0.15 රින x බෙදීම 142. ඕක තමයි බේරියම් සල්ෆේට් මවුල ගාන. හරි? මේකෙන් හැදෙන. ඊට ඔය විදිහටම පොටෑසියම් සල්ෆේට් උත් බලනවා. K2SO4 කියන එකත් බේරියම් ක්ලෝරයිඩ් එකතු කරනවා. එතකොට හැදෙනවා බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. පොටෑසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ස්ටොයිමිතිය මේකෙත් 1ට 1නේ. හොඳේ. ඒතර මේකේ මවුල ගාන ගන්න පුළුවන්. මේකේ ස්කන්ධය අපි ගත්තේ x කියලා. හොඳේ. පොටෑසියම් සල්ෆේට්ගේ මෞලික ස්කන්ධයෙන් බෙදෙනවා. මෙතන 39 දෙකක් කියන විතර 78යි 78යි මේක 96යි නේ. ඒතර 174යි කියලා එන්නේ. ඔය ඇවිල්ලා මවුල ගන්න. හොඳේ. ස්ටොයිමිතිය 1ට 1යිනේ. එහෙනම් බේරියම් සල්ෆේට් මවුල ගන්න එන්නේ x බෙදීම 174යි මවුල් කියලා. හොඳේ. ඔන්න බේරියම් සල්ෆේට් මවුල ගන්න හොයාගත්ත දෙන්නගෙන් හැදෙන. ඊට පස්සේ මේක ඇත්තටම කියනවා බේරියම් සල්ෆේට් වල ස්කන්ධය ඇත්තටම දීලා තිනවා 0.233. ඒතර බේරියම් සල්ෆේට් මවුල ගන්න හරියටම හොයමු. බේරියම් සල්ෆේට් මවුල ගන්න එන්නේ 0.233 ග්‍රෑම්.
බෙදනවා බේරියම් සල්ෆේට්ගේ මෞලික ස්කන්ධයෙන්. හරි බේරියම් සල්ෆේට්ගේ මෞලික ස්කන්ධයෙන් බේරියම් කියන එක 137යි 96ක් එකතු වෙනවා. හරි. ඒතර 233ම නෙන්නේ. 233න් බෙදනවා. 233යි ග්‍රෑම් මවුලයට කියන එකෙන් බෙදනවා. ඒතර බේරියම් සල්ෆේට් මවුල ගණන කියන ළමයි මේ දෙක එකතුව නේ. මේ තියෙන්නේ. දැන් බේරියම් සල්ෆේට් හැදුනේ එහෙමනේ. මේකෙන් ටිකක් හැදුනා මේකෙන් ටිකක් හැදුනා. ඒතර මේ මවුල ගානයි මේ මවුල ගාන එකතු කරාම එනවා මුළු බේරියම් සල්ෆේට් මවුල ගාන. එහෙනම් 0.15 ඍණ x බෙදීම 142 ධන x බෙදීම 174 සමාන වෙනවා මෙන්න මේකට. ඒ කියන්නේ 1 වැඩි 10 ඍණ 3ට. හරිද? ඒතර ඕක සුළු කරලා ඕක ආසන්න වශයෙන් සුළු කරලා ගන්න පුළුවන්. ඕක හරියටම තිතරම සුළු කරන්න මේක සාමාන්‍ය මේ වගේ සුළු කරනකොට මේක 140 මේක 170 කියලා ගන්න හොඳේ. එහෙම කළා ඕක සුළු කරලා ගන්න ඕන. ඒකල්ලා x හොයා ගන්න ඕන. හරි. එතකොට x කියලා කියන්නේ බේරියම් සල්ෆේට් මේ පොටෑසියම් සල්ෆේට්ගේ ස්කන්ධයනේ. හරි. x හොයන්න ඕන. ස්කන්ධ ප්‍රතිශතය අහන්නේ. එහෙනම් K2SO4 W බෙදීම W 100ට. ඕකනේ අහන්නේ. ඒතර අපිට එන්නේ x හොයලා x බෙදීම මුළු ස්කන්ධයෙන් බෙදනවා. වැඩි කරනවා 100%. x හොයලා ඉවරලා ඒක මුළු ස්කන්ධයෙන් බෙදලා 100%න් වැඩි කරනවා. එතකොට ඔයාලට ප්‍රතිශතය එන්නේ ඔක 129යි කියලා. ඔක සුළු කරලා ගත්තම 129ක් කියලා ලැබෙන්නේ. හරිනේ. එතකොට ඒකේ උත්තරේ එන්න ඕන 3. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ බලමු. 13 වෙනි ප්‍රශ්නේ ඔය තියෙන තියරිය දැන් සාමාන්‍යයෙන් අපේ නිව් සිලබස් එකේ නැහැ. හොඳේ නිව් සිලබස් එකේ ඔය ගණන් විදිය නැහැ. අර ප්‍රතිශත ගාන තියෙන්නේ. මේ ගණන් විදිය නැහැ. මම අර මේ පාස් පේපර් එකක් වෙනස් කළා තමයි ඔක දැම්මේ. මටත් ඒක මේ පස්සේ මතක් වුණේ මේ ඔයාලට දැන් මේක නැහැ කියලා. මේක මේ හදන විදිය නම් මේක සරලයි හදන විදිය. දැන් මම උනම් හදන විදිය කරන්න මේක නමුත් මේක එච්චරම දැනුමක් ලොකු දැනුමක් ඕනේ නැහැ වලට. දැන් මේකේ C3යි H6 කියන එක වැඩිපුර ඔක්සිජන් වල දහනය කරනවා. හරි. එතකොට මේ හයිඩ්‍රෝකාබනයක් දහනය කරාම හැදෙන්නේ CO2 සහ H2O ගෑස් හැදෙන්නේ. හරි. මේ දෙකම ගෑස් විදියට හැදෙනවා. මෙතන තුලිත ඔක්සිජන් තුලිත කරන්න ඕනෙත් නැහැ. මෙතන 1ට 3ට 3 අනුපාතේ එන්නේ. හරි. ඔක්සිජන් මෙතන ඇත්තටම තුලිත කරන්න අවශ්‍යතාවයක් නැහැ ඔක්සිජන්. හොඳේ. එතකොට මේකේ පරිමාණුපාත මවුල අනුපාත වලට සමාන කරලා තමයි ඕකේ AB අගයන් හොයන්නේ. හොඳේ. එතකොට දැන් අපිට කියනෝනේ මෙතන මෙහෙම කාමරුෂ් පද්ධතිය ආපසු කාමරුෂ්ණත්වය හා පීඩනයටපත් කර විට A ඝන සෙන්ටිමීටර් පරිමා සංකෝචනයක් සිදු වූ බව. ඒ කියන්නේ මෙහෙමයි. දැන් කාමරුෂ්ණත්වයට පීඩනයටපත් කරනකොට මේ ජල වාෂ්ප ටිකනේ ඝනීභවණය වෙන්නේ. එතකොට ජල වාෂ්ප පරිමාව තමයි හොඳේ. ජල වාෂ්ප පරිමාව තමයි ඔතන මේ සිම්පල් A කියලා එන්නේ. තේරුණාද? මේ මොකද දැන් කාමරුෂ්ණත්වයට පත් කරනකොට ජල වාෂ්ප ටික ඝනීභවණය වෙන එක තමයි වෙන්නේ. ඒතර ඒ පරිමාව A කියලා තියෙනවනේ. ඒ කියන්නේ ජල වාෂ්ප පරිමාව තමයි සිම්පල් A. ඊළඟට NaOH තුලින් යවුවට පස්සේ පරිමාව B වලින් අඩු වුණාලු. ඒ කියන්නේ NaOH වලින් යවුවම කියන්නේ මේ CO2 කියන්නේ ආම්ලික වායුවක්නේ. NaOH කියන්නේ ආම්ලික වායු අවශෝෂකයක්. එතකොට CO2 තමයි
NaOH වලට අවශෝෂණය වෙන්නේ. හරි. ඒක B කියලා ගන්න පුළුවන්. හරිද? ඒක B කියලා ගන්න පුළුවන්. ඒකට කෙලින්ම CO2 පරිමාව තමයි මේ B කියලා ගන්න වෙන්නේ. ඒතර කෙලින්ම CO2 පරිමාව හොඳේ. B කියලා ගන්න පුළුවන්. ඒතර පරිමානුපාත මවුල අනුපාත වලට සමාන කරනවා. එතකොට ගන්න පුළුවන් CO2 පරිමාව දැන් අපි මේකේ පරිමාව 10 කියලා දීලා තියෙනවනේ. එතකොට C6H6 sorry C3H6 පරිමාව බෙදීම CO2 පරිමාව සමානයි මවුල අනුපාත වලට. මවුල අනුපාතය 1:3 තියෙන්නේ. හරිද? එතකොට මේකේ පරිමාව 10යි CO2 පරිමාව simple B නේ. හොඳේ? එතකොට 1 බෙදීම 3. එතකොට B සමානයි 30යි කියලා ලැබෙනවා. හරිද? ඊළඟට මේකම ගන්න පුළුවන් ජල වාෂ්ප වලට. ජල වාෂ්ප වලට ගත්තම C6H පරිමාව 10යි ජල වාෂ්ප වල පරිමාව simple A ඒක සමාන කරනවා මවුල අනුපාත වලට. මේකේ මවුල 1යි ජල වාෂ්ප වල 3යි. හරි? A වලටත් එන්නේ කීයේ? 30යි කියලා. A වලටත් 30යි කියලා එන්නේ. එතකොට උත්තරේ එන්න ඕන 4. හොඳේ. ඒක අර මේ නිව් සිලබස් එකේ මේ මොඩල් එකේ ගණන් දෙන්න ඉඩකඩ අඩුයි. හොඳේ. මොකද මේක හදන්න ඒතර මේක වායු පාඩමේ දැනුමින් අරගෙන හදන්න පුළුවන්. නමුත් මේක නිව්ස් ඉස්සර සිලබස් එකේ මේ જાති ගණන් තිබුණා. නිව් සිලබස් එකේ මේ જાති ගණන් දීලා නැහැ. අර ප්‍රතිශතයව තමයි තියෙන්නේ. හොඳේ. ඒක ලොකු අවුලක් නැහැ මේක බැරි වුණා කියලා. අපි ඉතින් හදන්නේ කොහොමයි. හොඳේ. මවුල ඉස්සෙල්ලා තුලිත සමීකරණය ලියනවා. මවුල අනුපාත ටික ගන්නවා. ඒක නිෂ්ක්‍රමික අනුපාතනේ. ඊළඟට පරිමාණුපාත මවුල අනුපාත වලට සමාන කරනවා. හරි? ඊළඟට 14 පහත සඳහන් ද්‍රව්‍යවල සම්මත තාපාංක අඩු වන අණුපිළිවෙල මොකක්ද කියලා අපෙන් අහනවා. දැන් මුලින්ම තියෙන CH3CHO ඒක ඇල්ඩිහයිඩයක්. ඒක ඉතින් බහුලව තියෙන ලන්ඩන් බල ඊළඟට දීදව බලක් තියෙනවා. ජලයේ කෙලින්ම හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ. CH4 වල තියෙන ලන්ඩන් බල විතරයි ඒක වායුවක්. හයිඩ්‍රජන් කියන්නේත් වායුවක් ලන්ඩන් බල විතරයි. KBr1 කියන්නේ අයන ද්‍රීදව ආකර්ෂණ බල හදන ප්‍රබල අයනික ද්‍රාවණයක් නේ. ඒතර ඔයාලට මතක ඇති ඔය අන්තර්ණක බලවල ප්‍රබලතාවය මම දීලා තිනවා දෙවෙනි පාඩමේ. අන්තර්ණක බලවල ප්‍රබලතාවය අනුව ප්‍රබලතාවය වැඩිම වෙන්නේ අයන ද්‍රීදව. හරි? ඊළඟට හයිඩ්‍රජන් බන්ධන ඊළඟට ද්‍රීදව අන්නේ අණුපිළිවෙලට එන්නේ. ඉතින් එහෙන් බැලුවම වැඩිම තාපාංකය තියෙන්න ඕන E වලට. හේතුව ඒකේ අයන ද්‍රීදව බලනේ තියෙන්නේ. ඊළඟට B ජලය ඊළඟට ද්‍රීදව බල හදන එක්කෙනා A ඊළඟට CH4 වලයි H2 වලයි. කියන්නේ C සහ D වල එකම අන්තර්ණක බල තියෙන්නේ ලන්ඩන් බල විතරයි. ඒ වෙලාවට අපි මොකද්ද කරන්නේ? අණුක ස්කන්ධය බලනවා. අණුක ස්කන්ධය අඩු නම් තාපාංකය අඩුයි. එහෙනම් උත්තරේ 3 එන්න ඕන. ඊළඟට 15 වෙනි එක. පාසඳාන් සංයෝගයේ නයිට්‍රෝකරණය කිරීමේදී ලැබෙන ප්‍රධාන ඩයිනයිට්‍රෝ ඵලය පුරෝකතනය කරන්නලු. එතන මේකේ ප්‍රධාන ඩයිනයිට්‍රෝ ඵලය පුරෝකතනය කරන්නලු. මේ වගේ එකකදී මම ඔයාලට කියලා දෙනවා ආරෝපණ ලකුණු කරගන්න කියලා නේ. ආරෝපණ ලකුණු කරගන්න කියලා තියෙනවා. මේ තියෙන්නේ ඔක්සිජන් කියන්නේ දැන් මෙතන ඔක්සිජන් එකට ආර් කාණ්ඩයක් හයි වෙලා තියෙනකොට ඒක ඕතපැරා මධ්‍යස්ථ සක්‍රියක ගණයට තමයි අයිති වෙන්නේ. හොඳේ. ඕතපැරා මධ්‍යස්ථ සක්‍රියක. ඒතර මේ වගේ විසින් ඕතපැරා ස්ථානවල ආංශික ඍණාරෝපණ ඇති කරනවා. ඍණාරෝපණ කියලා කියන්නත් පුළුවන්. නමුත් මධ්‍යස්ථ ප්‍රබලේවයි තමයි ඍණාරෝපණ ඇති වෙන්නේ. හොඳේ. මේක ඕතපැරා මධ්‍යස්ථනේ. ඊට මේ තියෙන ඕතපැරා දුබල සක්‍රියකයක්. ඒකෙත් ආංශික ඍණාරෝපණ ඇති කරනවා. හරි. එතකොට මේක නයිට්‍රෝකරණය කරාට පස්සේ ලැබෙන්න පුළුවන් හොඳම ඵලය ප්‍රධාන ඵලය තමයි අපෙන් අහන්නේ. එතකොට මේ ඕනම ඩයිනයිට්‍රෝ ඵලය අහන්නේ. ඩයිනයිට්‍රෝ ඵලය කියන්නේ NO2 කාණ්ඩ මේ ස්ථාන දෙකකට බැඳිලා තියෙනවා. හරි? හරිද?
එතකොට මේ මෙහෙමයි. මේකෙදී දැන් මේ ස්ථාන ඩයිනයිට්‍රෝ කියන්නේ ස්ථාන දෙකකට NO2 කාණ්ඩ බැඳෙන්න ඕනේ. ඩයිනයිට්‍රෝ කියන්නේ ඒක. හොඳේ. ස්ථාන දෙකකට බැඳෙන්න ඕනේ. එතකොට දැන් ඔයාලට හිතන්න පුළුවන් මෙහෙම දැන් මෙතෙන්ටයි බැඳෙන එක හිතන්න පුළුවන්. නැත්නම් මේ ස්ථානයකටයි මේ ස්ථානයකටයි බැඳෙන එක හිතන්න පුළුවන්. දැන් ඔයාලා මෙහෙම දෙයක් හිතන්න ළමයි. දැන් අපි හිතමු මෙතෙන්ට ඔන්න ඉස්සෙල්ලා NO2 එකක් බැඳුණා කියලා දෙකම එක හැසරේ හයි වෙන්නේ නැහනේ. NO2 එකක් බැඳුණා. ඊට පස්සේ මොකක්ද දන්නවද මේ NO2 කාණ්ඩයේ බලපෑම මේ බෙන්සීන් වලට එනෝනේ. මොකද NO2 කියන්නේ ප්‍රබල වික්‍රියක කාණ්ඩයක්. එතකොට NO2 කාණ්ඩයක් තව එකක් හයි වෙනකොට මේකට හයි වෙනවට වඩා මෙන්න මේකට හයි වෙන්න තමයි සම්භාවිතාව වැඩි. හේතුව එක NO2 එකක් හයි වුණාම වලය වික්‍රිය වෙනවා. වලය වික්‍රිය වෙනෝනේ. එතකොට NO2 තව එකක් හයි වෙන්න පුළුවන් වැඩි සම්භාවිතාව තියෙන්නේ මේකට. හරි? එතකොට අපිට පිළිතුර ගන්න වෙන්නේ හතරවෙනි පිළිතුර. හොඳේ? වඩාත්ම සුදුසු පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. එනේ ඒකත් අර ඕතපරාය ස්ථාන වලට හයි වෙන්න ඕන. හොඳේ මෙටා තැන් වලට හයි වෙන්න බෑ ඕතපරාය ස්ථාන තියෙද්දි. හොඳේ? හතරවෙනි පිළිතුර ගන්න වෙන්නේ. ඊළඟ 16 වෙනි එක. 16 වෙනි එකේ මෙහෙම තියෙන්නේ. හැලජන පිළිබඳව පහත කුමන ප්‍රකාශය සත්‍ය නොවන්නේද කියලා අහලා තියෙන්නේ. වඩාත්ම ප්‍රබල ඔක්සිකාරකය ෆ්ලෝරින් වේ. දැන් අපි දන්නවා ප්‍රබලම ඔක්සිකාරකය විද්‍යුත් රසායනික ශ්‍රේණියත් ඉගෙන ගන්නවා. පල්ලෙහාට යන්න ඔක්සිකාරක ස්වභාවය වැඩි වෙනවනේ විද්‍යුත් රසායන ශ්‍රේණියේ. ඒතර ප්‍රබලම ඔක්සිකාරකය ෆ්ලෝරින් තමයි. يعني ඔක්සිහරණය වෙන්න වැඩිම හැකියාව තියෙන එක්කෙනානේ හොඳේ. මේ ඊළඟට දෙවෙනි එක. ඒක හරි. වඩාත්ම විද්‍යුත් ඔය ඒකත් එක්කනේ ෆ්ලෝරින්ගේ විද්‍යුත්තාවය මුළු සියලුම මූලද්‍රව්‍ය වලින් වැඩි විද්‍යුත්තාවය තියෙන්නේ ෆ්ලෝරින් වලට. කුඩාම අරයත්තේ ෆ්ලෝරින් පරමාණුවට. ඇත්ත ඒක. මොකද කාණ්ඩයේ පල්ලෙහාට යනකොට අරය විශාල වෙනවා. ජලීය තත්ත්වයටදී HBr HCl වඩා ප්‍රබල අම්ලයකි. මෙමය ජලීය තත්ත්වයටදී හොඳටම මතක තියාගන්න HF දුබල අම්ලයක්. HF කියන්නේ කොහොමද දුබල අම්ලයක්. නමුත් අනිත් හතර දෙනා ඒ කියන්නේ HCl HBr HI අනිත් තුන් දෙනා HCl HBr HI ඒ කට්ටිය ගත්තම ඒවා ආම්ලිකතා සමානයි. ජලීය ද්‍රාවණ තත්ත්වයටදී ආම්ලිකතා සමානයි. සංශුද්ධ තත්ත්වයටදී තමයි මේ HCl වලට වඩා HBr ගේ ආම්ලිකතාවය වැඩි, HBr ට වඩා HI ගේ ආම්ලිකතාවය වැඩි. ඒ සංශුද්ධ තත්ත්වයටදී. ජලීය ද්‍රාවණ වලදී මේවා ආම්ලිකතා සමානයි. එහෙනම් අන්න ඒක තමයි වැරදි ප්‍රකාශය. ඊළඟට ක්ලෝරින් බ්‍රෝමයිඩ් අයන ද්‍රාවණයකින් බ්‍රෝමින් මුදා හරි. හරියටම හරි. ඇනායන පරීක්ෂාව. ඇනායන පරීක්ෂාවේ මතකද හේලයිඩ් අයන පරීක්ෂාවලදී ක්ලෝරින් දියර පරීක්ෂණේ ද්විත්ව ස්තර පරීක්ෂාව. ඒකෙදි බ්‍රෝමයිඩ් අයන ද්‍රාවණයකින් ක්ලෝරින් මේ බුබුලණය කරනවා. එතකොට මොකෝ වෙන්නේ? බ්‍රෝමයිඩ් අයන බ්‍රෝමින් බවට පත් වෙලා අර මේ කාබනික ස්තරයේ තැඹිලි පහට වෙනවා. හරි? ඒක හරි. ඒක වෙනවා. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ 4. ඊට 17 වෙනි එක. ගැමා කිරණයක තරංගායමය 662 නැනෝමීටර් කියලා දීලා තියෙනවා. හරිද? 662 නැනෝමීටර කියලා දීලා තියෙනවා. එම විකිරණේ පොටෝන 10/4ක ශක්තිය මොකක්ද කියලා අපෙන් අහනවා. එතකොට දැන් තරංගායමේ දීලා තියෙනවා. අපිට ගන්න වෙන්නේ පොටෝන දැන් එක් පොටෝනයක ශක්තිය ඉස්සෙල්ලා හෙව්වොත් E සමානයි hc බෙදීම ලැම්ඩා. ඒතර එක පොටෝනයක ශක්තිය අපිට එන්නේ මේක 6.626 වැඩි කිරීම 10^34යි. ඊළඟට ආලෝකයේ වේගය 3 වැඩි 18යි. ලැම්ඩා කියන්නේ 662යි. නැනෝමීටර් කියලා කියන්නේ 6.62 වැඩි කිරීම 10 වර්ගය වැඩි කිරීම මම මේක මෙහෙම ලියුවා අර කැපිලර් ලේසියින්ද නැනෝ කියන්නේ 10^9 10^9න් වැඩි කරන්න n අකුර අයින් කරන්න මීටර වලින් එපේ ආදේශ කරන්න මේකට මේ කැපිලර් යනවා හරි 10 බල ටික සුළු වුණාම මෙතන 10^7යි ඒක උඩට ගියාම ධන 7ක් වෙනවා එතකොට 8යි 7 කියන්නේ 15යි ඒතර 10^19ක් එන්නේ හොඳේ 3 වැඩි 10^19ක් කියලා එන්නේ ජූල් වලින්. ඒතර 10/4 මේ එකකනේ හරි. එහෙනම් 10/4ක කොච්චරද කියලා බලන්න. 3 වැඩි 10/19 කියන එක වැඩි කරනවා 10/4. එතනනේ 3 වැඩි කිරීම 10^15යි ජූල් කියලා. එනවා උත්තර දීලා තියෙන්නේ කිලෝ ජූල් වලින් හැබැයි හොඳේ. උත්තර දීලා තියෙන්නේ කිලෝ ජූල් වලින්නේ. ඒතර ජූල් කිලෝ ජූල් කරන්න නම් 10^3ෙන් ගුණ කරන්න ඕනේ. එතන 10^3
18යි කිලෝ ජූල් කියලා තමයි පිළිතුර එන්නේ. ඒ කියන්නේ උත්තරේ 3 එන්න ඕන. උත්තරේ 3 එන්න ඕන. හොඳයි. හොඳ උත්තර බලන්න මේවයි මේවයින් තමයි වරද්දවන්නේ. හොඳේ. මේවයින් තමයි සම්පූර්ණ වරද්දවන්නේ මේ මෙන්න මේ ජූල් කිලෝ ජූල් වලින් උත්තර දීලා තියෙන ඒ වගේ ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔයින් ප්‍රශ්නයක් එනවනේ අනිවාර්යයෙන්. 18 වෙනි එක. දැන් මේ එකකනේ හොඳේ මෙතන එන්නේ එකක ශක්තිය. ඊළඟට මේ පොටෝන මේ 10 4ක ගන්න. ඉතින් 10 4ෙන් ගුණ කරන්න. 18 විද්‍යුත් චුම්බක විකිරණ පිළිබඳ පහත ප්‍රකාශ වලින් කුමක් අසත්‍ය වේද කියලා අහලා තියෙනවා. විද්‍යුත් චුම්බක විකිරණ තුළ ශක්තිය ක්වොන්ටිනීකරණය වී ඇත. හරියටම හරි. ශක්තිය පැකට් විදිහට යන්නේ නේ. ශක්තිය සන්තතිකව නේ ගමන් කරන්නේ. අසන්තතික පැකට් විදියට ක්වොන්ටිනීකරණය වෙලා තියෙන්නේ. දෙවෙනි එක සියලු විද්‍යුත් චුම්බක විකිරණ එකම වේගයෙන් රික්තයකදී ගමන් ගනි. හරියටම හරි. ඕනෑම විද්‍යුත් චුම්බක විකිරණ රික්තයකදී වේගය 3/18යි. ආසන්නව. තුන්වෙනි එක විද්‍යුත් චුම්බක විකිරණ වල ගම්‍යතාවය ශුන්‍ය නිසා පදාර්ථය තුළ ඉලෙක්ට්‍රෝන චලනය කිරීමේ හැකියාව ඒවාට නොමැත. මේවා ගම්‍යතාවය ශුන්‍ය තමයි. නමුත් පදාර්ථය තුළ ඉලෙක්ට්‍රෝන චලනය කිරීමේ හැකියාවක් නැත්නම් මොකද ළමයි? එහෙම වුණා බෝර් ආදී බොරු වෙනෝනේ. බෝර් ආදීදී වල ඉගෙන ගන්නව මොකද්ද? බෝර් ආදීදී ඉගෙන ගන්නවා මේ බෝර් වාදයට අනුව ඉලෙක්ට්‍රෝනයකට විද්‍යුත් චුම්බක විකිරණ ඉදිරියේ ශක්තිය දුන්නම ඒ ශක්තිය අවශෝෂණය කරගෙන ඒ ඉලෙක්ට්‍රෝනය ඉහළ ශක්ති මට්ටමකට ගමන් කරනවා. වර්ණාවලිය ඇති වෙන්නේ එහෙමනේ නේ? වර්ණාවලිය ඇති වෙන්නේ ඒ සංසිද්ධියට. ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේ හැකියාව අනිවාර්යෙන් විද්‍යුත් චුම්බක විකිරණ වලට තියෙනවා. එහෙනම් මේක බොරුවක්. හතරවෙනි එක වෙනස් තරංගායම දෙකින් යුත් විද්‍යුත් චුම්බක විකිරණ දෙක ප්‍රෝටෝනයක ශක්තිය සමාන විය හැකිය. ඒක වෙන්න පුළුවන්. මොකද තරංගායමේ වෙනස් වුණාට විකිරණ දෙකක ප්‍රෝටෝනයක ශක්තිය සමාන විය හැකියි කියලා තියෙන්නේ. එතකොට වෙනස් තරංගායම දෙකින් උත් විද්‍යුත් චුම්බක විකිරණ දෙකක් ගැන කියන්නේ. එතකොට දැන් තරංගායමය කියන එකත් එක්ක ඔතන ඒක වෙනස් වුණාට මෙතන එකක් රික්තයකදී කියලා නැහැ. හොඳේ. එතකොට අපි සමීකරණයට ආදේශ කරත් තරංගායම දෙකක් දාලා ඔය මොකද C කියන එක වෙනස් වීම වෙන්න පුළුවන්. හොඳේ. මොකද රික්තයකදී කියලා නැහැනේ. මේ රික්තයකදී කිව්වනම් ඕක වැරදි. නමුත් රික්තයකදී කියලා නැති හින්දා මේක වෙන්න පුළුවන්. විය හැක කියලානේ තියෙන්නේ. විද්‍යුත් චුම්බක විකිරණ තුළ එකිනෙකට ලම්බක ශේෂ්ත්‍ර දෙකක් පවතී. විද්‍යුත් චුම්බක විකිරණයක් කියන්නේ එකිනෙකට ලම්බව ගමන් ගන්නා විද්‍යුත් ශේෂ්ත්‍රයක් හා චුම්බක ශේෂ්ත්‍රයක්. ඒක හරියටම හරි. උත්තරේ 3 එන්නේ එහෙනම්. 19. මෙමෙක් සංයෝගයේ මවුලය එකක් බැගින් සම පරිමාව සහිත ආශ්‍රිත ජලයේ ද්‍රවණය කර විට ලැබෙන ද්‍රාවණවල pH අගයන් වැඩි වන නිවැරදි අනුපිළිවෙල අපෙන් අහනවා. දැන් මේ ජලීය ද්‍රාවණ මේ ජලයේ දිය කරලා තියෙන්නේ. හොඳේ. දැන් ඔයාලා මේ 2019 20 පේපර් බැලුවොත් මෙන්න මේ වගේ මොඩල් එකේ ප්‍රශ්න දැන් අහන එක අයිමක් පටන් අරන් තියෙනවා. මේ තියෙන්නේ ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය ගත්තම මේක දුබල අම්ලයක්. හොඳේ. මේක ජලයේ මේක දුබල අම්ල ගණයට තමයි වැටෙන්නේ. ඊළඟට මෙයා මේ අම්ල ක්ලෝරයිඩයක් මෙයා ජලයේ දිය කරන එකනේ කරන්නේ ළමයි. හොඳේ. මේකට ජලය දානවා. ජලය දැම්මම ඇසිටික් අම්ලය හැදෙනවා. ඊට පස්සේ කවුද හැදෙන්නේ? HCl හැදෙනවා. ඊළඟට මේක ලවණයක්. මේකත් එහෙම. මේකටත් ජලය දැම්මම මොකෝ වෙන්නේ? මේකට ජලය දැම්මම මෙහෙන් ඇමයිනයක් හැදෙනවා. ඒ වගේම HCl උත් හැදෙනවා. ඊළඟට මෙතන තියෙනවා අන්තිමට CF3COOH. ඒක ගැන වෙනම කතා කරමු. දැන් මෙහෙමයි. මේවයි pH අගයන් වැඩි වෙන අනුපිළිවෙල හදන එක දුබල අම්ල. එතන මේක දුබල අම්ල. මේ HCl කියන්නේ මොකද්ද? ප්‍රබල අම්ල. මේක දුබල භස්ම. ඇමීනයක් නේ. මේක ප්‍රබල අම්ල. මේක ගැන වෙනම කතා කරමු. දැන් pH අගය දැන් මෙහෙම ගත්තොත් මේක හොඳට තේරුම් ගන්න ආම්ලිකතාවය වැඩි වෙන්න pH අගය අඩුයි. ඒ කියන්නේ අම්ලවල තමයි pH අගය අඩු වෙන්නේ. ඒතර මේක අම්ල දෙකක එකතුවක් නේ. මේක අම්ල දෙකක එකතුවක් හින්දා B වල තමයි
pH එකේ අඩුම වෙන්නේ. හොඳේ? pH එකේ අඩුම වෙන්නේ B වල. මොකද ඒක අම්ල දෙකක එකතුවක්. ඊළඟට අනිත් එක මේක ප්‍රබල අම්ලෙකුයි දුබල අම්ලෙකුයි. ඒතකොට ප්‍රබල අම්ල වල pH එකේ ගොඩක් අඩුයි. ඊළඟට මේක ප්‍රබල අම්ලයක් මේක දුබල බෂ්මයක්. ඒතකොට ප්‍රබල අම්ලයක් හින්දා pH එකේ ගොඩක් අඩුයි. නමුත් මේ දුබල බෂ්මයෙන් පොඩි බලපෑමක් වෙන හින්දා මේකේ pH එකේ මේකට වඩා අඩුයි. වැඩි. මේකට වඩා මේකේ pH එකේ වැඩි දුබල බෂ්මේ තියෙන හින්දා. හැබැයි දුබල අම්ලේ ගත්තට පස්සේ මෙතන HCl තියෙන හින්දා කොහොමත් මේකේ ආම්ලිකතාවය වැඩි. හොඳේ මේක අයනික සම්ලිතය ඉගෙන ගත්තම තමයි හොඳටම අවබෝධ වෙන්නේ මේ තීර ළමයින්ට. තාම මේ කොටස කරේ නෑනේ. එහෙනම් මේ ප්‍රශ්නය අහන් ඉඳලා විශ්ලේෂණය කරලා පස්සේ ඒක තීරියත් එක බලන්න. දැන් ප්‍රබල අම්ලයක් හැදිලානේ මොන වුණත් ළමයි මෙතන. ඒකෙන්ද දුබල අම්ලයට වඩා කොහොමද pH එකේ අඩුයි. අර බෂ්මෙන් පොඩි බලපෑමක් තියෙනවා දුබල බෂ්මෙන්. දුබල බෂ්ම වලින් දුබල අම්ල වලින් ලොකු බලපෑම් කරන්න බෑ pH එකේට. හොඳේ. pH එකේට ලොකු බලපෑම් කරන්නේ ප්‍රබල අම්ල ප්‍රබල බෂ්ම වගේ ඒවා. එතකොට ඊළඟට එහෙනම් pH එකේ අඩු වෙන්න ඕනේ. මුලින්ම B මේ ඊළඟට අඩු වෙන්න ඕනේ මෙන්න මෙයා C. මේ C නේ. C කියන එක. ඊළඟට මෙයා දැන් දුබල අම්ල දෙකක් තියෙනවා. මේකත් දුබල අම්ලයක්. දැන් මේකත් දුබල අම්ලයක් නේ CF3 COOH. මේ දෙන්න සංසන්දනය කිරීම ඉතා වැදගත්. මේ තියෙන R කාණ්ඩයක්. හොඳේ. මේකේ ආම්ලිකතාවය ඇති වෙන්නේ මෙන්න මේකින්ද මේක ඩෙල්ටා ඩෙල්ටා ධන මේ ඩෙල්ටා ධන විසින් මේ ඩෙල්ටා ධන ආරෝපණයේ විසින් ඔක්සිජන් ගේ තියෙන ඒකසරය උගල් තමන්ගේ දිශාවට ඇදලා ගන්නවා. මෙන්න මේ ඩෙල්ටා ධන ආරෝපණය. තේරුණා? ඔය ඇදලා ගන්න ප්‍රමාණය මත තමයි මේ H එකට H ධන විදියට ගැලවිලා යන්න පුළුවන්. H ධන විදියට එයාට ගැලවිලා යන්න පුළුවන් හැකියාව වැඩි වෙන්න එයාගේ ආම්ලිකතාවය වැඩි වෙනවා. එතකොට මෙහෙමයි වෙන්නේ. මේ R කාණ්ඩ කියන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ, ඉලෙක්ට්‍රෝන තල්ලු කරන කාණ්ඩ. R කාණ්ඩයේ විසින් මෙන්න මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක කාබන් පැත්තට තල්ලු කරනවා. කාබන් පැත්තට තල්ලු කරනකොට මේ කාබන්ගේ ධනාරෝපණය ටිකක් අඩු වෙනවා. ඒකින්ද මේකේ ආම්ලිකතාවයට ඒක බලපානවා. ඒ කියන්නේ මෙතන ඩෙල්ටා ධන ස්වභාවය අඩු වෙන. ඒ කියන්නේ R කාණ්ඩ වලින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. තල්ලු කරපුවින්ද මේ ඩෙල්ටා ධනතාවය පොඩ්ඩක් අඩු වෙනවා. මෙයාගේ ආම්ලිකතාවයත් පොඩ්ඩක් අඩු වීමක් වෙනවා ඒකින්ද. ඇයි මේ එකසර යුගලට ඇදලා ගන්න ප්‍රමාණය අඩුයිනේ. අපි හිතමු මේ ගන්නට යන්න ඔහොම. හරි? මේ තියෙන්නේ හිතන්නකො මේ ෆ්ලෝරින් තියෙන්නේ. ෆ්ලෝරින් වල ඔයාලා හිතන්න මෙයාගේ විද්‍යුත්නතාවය 2.5යි මෙයාගේ 4යි. එතකොට මේ ප්‍රබල ලෙස මෙයා ඉලෙක්ට්‍රෝන අදිනවා. ෆ්ලෝරින් විසින්නේ ප්‍රබල ලෙස මේ බන්ධන ඉලෙක්ට්‍රෝන අදිනවා. එතකොට මේ කාබන් මත ප්‍රබල ධනාරෝපණයක් ඇති වෙනවා. ඒක නිසා මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝනත් කාබන් පැත්තට ඇදෙන්නේ මෙන්න මෙහෙම. තේරුණාද? එතකොට හිතන්න මෙතන ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. මෙතන ධන ස්වභාවය ගොඩාක් වැඩි වෙනවා. ඒකින්ද මේකට H එකට මේ ඔක්සිජන්ගේ ඒකසර උගල් මෙහෙම නැඹුරු වෙලා තියෙන්නේ. හරි? H එකට ඉතා පහසුවෙන් ගැලවිලා යන්න පුළුවන්. එහෙනම් මෙයාගේ ආම්ලිකතාවය මෙයාට වඩා වැඩි. එහෙනම් ඊළඟට එන්න ඕනේ එහෙනම් D කියන පිළිතුර. ඊළඟ අවධානය තමයි A කියන එක එන්නේ. කියන්නේ උත්තරේ එන්න ඕන 3. හරි? ඔයගේ ප්‍රශ්න ආම්ලිකතා සංසන්දනය කරන මේ වගේ ගැටලු අයනික සම්ලිතතාවයට අයිති වෙන මේ වගේ කොහොමද බලාපොරොත්තු වෙන්නේ. හොඳේ. ඊට 20 වෙනි එක. ලෝහයන 3ක් අඩංගු ජලීය ද්‍රාවණයක් වැඩිපුර එකම මවුල ගන්න ඩෙසිමීටර් NaOH සමග පිරියම් කර විට වර්ණවත් අවක්ෂේප මිශ්‍රණයක් ලැබුණලු. වර්ණවත් අවක්ෂේප කියන අවක්ෂේප කීපයක් ලැබිලා තිනවා වර්ණවත්. හොඳේ. හයිඩ්‍රොක්සයිඩ් නේ හැදෙන්නේ. NaOH දැම්මම ලෝහ කැටයන වල හයිඩ්‍රොක්සයිඩ් තමයි අවක්ෂේප වෙන්නේ. හොඳේ. ඊළඟට එකම මවුල ගන්න ඩෙසිමීටර් H2SO එකතු කරාලු සුදු පාට අවක්ෂේපයේ වැඩිපුර H2SO වල නැවත ද්‍රවණය වී අවර්ණ ද්‍රාවණයක් හැදුණලු. හරි? ඒ කියන්නේ මිශ්‍රණය දැන් පෙරණේ අරගෙන H2SO බිඳු කීපයක් එකතු කළා සුදු ආක්ෂේපයක් ඊට පස්සේ හැදුනලු. ඒකට මේ H2SO නැවත මේ අවර්ණ ද්‍රාවණයන්ලු හැදුනේ. පෙරහන් කඩදාසිය වර්ණවත් ආක්ෂේපයට අර පෙරහන් කඩදාසිය අවක්ෂේපය තව ටිකක් ඉතුරුනානේ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කරාලු තද නිල් පාට ද්‍රාවණයක් හැදුනලු. ඒ කියන්නේ ඇමෝනියා සංකීර්ණය නේ හැදෙන්නේ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මොකක්ද හැදෙන්නේ? ඇමෝනියා සංකීර්ණය. ඇමෝනියා සංකීර්ණය තද නිල් පාටයි කියලා කියන්නේ. පෙරණේ ඉතිරි වූ අවශේෂ කොළ පාට වූ අතර වාතයට නිරාවරණයට දුඹුරු පැහැයට හැරෙන්නේ. එහෙම කිව්ව ගමන් දන්නෝ ඔය
මේ කොළ පාට අවක්ෂේපයක් තිබිලා වාතයට විරුද්ධ කළ දෙන දුඹුරු පාට වෙනවා නම් ෂුවර් එකටම මේ ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ්. ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ්ගේ ස්වභාවය තමයි එයා අස්ථායි. එයා වාතයට විරුද්ධව ගම පෙරික් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. රතු දුඹුරු පාට. හරි? එහෙනම් මේක ෂුවර් එකටම ෆෙරස් තියෙනවා. ඒ වගේම මේ මෙතන තියෙනවා තනුකෙට්ටුවේ සෝබෝ එක්ක වල දිය කරාම අවර්ණ ද්‍රාවණයක් හැදුණා කියනවනේ. හරි? දැන් ඔන්න කියන්නේ දැන් තනුකෙට්ටුවේ සෝබවල දිය කරාම හැදෙන්නේ සාමාන්‍යයෙන් H2O සංකීර්ණේ. ඒ H2O සංකීර්ණේ අවර්ණයක් කෙනෙකුත් මෙතන ඉන්නවා. හොඳේ? ඒ කියන්නේ අපිට දැන් උත්තර වලින් බලමු අපි. පළවෙනි උත්තරෙත් දැන් පළවෙනි උත්තරේ ගත්තොත් ෆෙරස් තියෙනවා. දෙවෙනි උත්තරෙත් ෆෙරස් තියෙනවා. තුන්වෙනි උත්තරේ අයින් කරා. මොකද ෆෙරස් නැහැ. හතරවෙනි උත්තරෙත් අයින් කරා ෆෙරස් නැහැ. පස්වෙනි උත්තරෙත් ගන්න වෙනවා. ඊට පස්සේ බලන්න ඕන මේ අර H2O සංකීර්ණ අවර්ණ වෙන එක්කෙනෙක්. පළවෙනි උත්තරේ ගත්තම බේරියම්ට H2O සංකීර්ණයක් නැහැ. නිකල්ගේ H2O සංකීර්ණේ කොළ පාටයි. හරි? ඒක එතකොට මේ ගන්න වෙන්නේ අනගේ ගන්න බෑනේ නේ. ඒකේ අවර්ණ H2O සංකීර්ණයක් නැහැ. දෙවෙනි උත්තරේ ගත්තොත් ෆෙරස් තියෙනවා. සිංක් ධන දෙක තියෙනවා. අන්න සිංක් ධන දෙක කියන්නේ D10. එයාගේ H2O සංකීර්ණය අවර්ණයි. එහෙනම් අන්න ඒක ටිකක් හිතන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි පිළිතුරේ බෑ කැල්සියම් තියෙනවා. අන්න එහෙනම් මේකෙන්ම දෙවෙනි උත්තරේ කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ අරකට තහවුරු කරගන්න ඕනේ. ඇමෝනියා සංකීර්ණේ තද නිල් පාට. ඉතින් හරියන්නේ ළමයි. මේ දෙවෙනි උත්තරේ කොපර්ගේ ඇමෝනියා සංකීර්ණේ මොකද්ද? මේ තද නිල් පාටයිනේ. එහෙනම් ගන්න පුළුවන් ඒක. එහෙනම් දෙවෙනි උත්තරේ ගන්න වෙන්නේ. හොඳයි. 21. මෙන්න මේ ද්‍රාවණ සලකන්නලු මේකේ PKB යගේ වැඩිවීමේ අනුපිළිවෙල. ඔව්. දැන් මේ KB කියන්නේ බාෂ්මයක බාෂ්මිකතාවය පිළිබඳ මිනුම. KB කියන්නේ බාෂ්මයක බාෂ්මිකතාවය පිළිබඳ මිනුම. KB යගේ වැඩි වෙන්න බාෂ්මයක බාෂ්මිකතාවය වැඩි වෙනවා. ඒක තමයි තියරිය. මොකද්ද? මොකද KB යගේ කියන්නේ බාෂ්මිකතාවය පිළිබඳ මිනුම. KB යගේ වැඩි වෙන්න බාෂ්මයක බාෂ්මිකතාවය වැඩි වෙනවා. හරිද? ඕක වැඩි දවසක් නැහැ තියරියකට තව දවස් දෙකක් තුනක් යනකොට ඔය කොහොම ඉගෙනගෙන තියෙන්නේ. හරි? ඒකින්ද මේ ප්‍රශ්න විවරණ ලියාගෙන ඔයාලා මේ ප්‍රශ්න නැවත කරන්න එච්චරයි. කොහොමත් අර ලකුණු දෙන ටෙස්ට් වලදී මේ ප්‍රශ්න ටික මුලින් මම අයින් කරනවා. දැන් ඊළඟ සත් දෙකේදී මේ ඔය කෙලින්ම තියරි දක්වා කරපු කොටස් ටිකෙන් තමයි දෙන්නේ. මොකද නැත්නම් තරංගයක් දෙන්න බෑනේ තියරි ළමයින්ටත්. හොඳේ. දැන් මේ පාර තියරි අය එහෙම තරංගයක් දීපු හින්දා තමයි ඇත්තටම මේ අර හොඳ ඒ රිසල්ට් වල මුල් තැන් වලට ගොඩක් මාතර එහෙම ඇවිල්ලා තියෙනවා. හොඳේ. මාතර ඇවිල්ලා තියෙනවා. තංගල්ලේ නම් මේක ඉතින් මට ඒකේ ලොකු වක්කීමක් ගන්න බෑ තංගල්ලේ තියරි එකේ. මොකද මම මේ 20 පන්තිය පටන් ගන්නකොට මගේ පන්තිය පටන් ගන්නේ 80 හිටියේ. හොඳේ. අවසානයේ වැඩි වුණාට වැඩක් නැහැ නේ. ඒතකොට ඒතර මට ලොකු වක්කීමක් ගන්න බෑ. තංගල්ලේ ෆස්ට් සයි සෙකන්ඩ් සයි මේ විශේෂයෙන් ෆස්ට් සයි වල රිසල්ට් එක මහා අඩුවීමක් තියෙනවා. රෑන්ක් එක තියෙන ෆස්ට් සයි වල රිසල්ට් එකේ දිස්ත්‍රික් 16යි 14යි තියෙන්නේ. බයෝ වල 16, මැත්ස් වල 14. ඒතර ඒකේ කෙමිස්ට්‍රි වල ඉතින් එහෙම මේකක් තියෙනවා. හොඳේ. එහෙම මේකක් තියෙනවා. මේ නමුත් තර්ඩ් එකෙන් බයෝ 1, මැත්ස් වලින් තර්ඩ් එකේ බයෝ වල 4. එතකොට තර්ඩ් එකේ ළමයි මං කියන්නේ 180ක් විතර වගේ ඉන්නේ මගේ. එතකොට අන්න ඒතර ඒ වයින් සංසන්දනය කරන්න. ඉතින් මගේ ගාවට ආපු ළමයින්ට මං ඒ වැඩ ටික හරියට කරලා හරි වැඩේ කරලා තියෙනවා. ඉතින් අර මේ තීර ළමයා වුණත් දැන් මාතර වුණත් තීර ළමයා මුලින් ඉඳලම විභාග පේපර් වලට සූදානම් කරපු හින්දා තමයි කොහොම තරංගයක් දීලා ওই තත්ත්වෙ තියෙන්නේ. හරි. මේ මගේ දැන් ඔයාලට ඕන හොයලා බලන්න පුළුවන් මගේ පන්තිය තුල සාමාන්‍යයෙන් දැන් මේ දැන් සාමාන්‍යයෙන් ගොඩාක් ඉන්න පන්තිනේ ෆේල් උත් වැඩි වෙන්නේ. නමුත් ඒ අත්තරම් බැලුවොත් මේ ෆේල් ප්‍රතිශතය ඔක්කොම මුළු ප්‍රමාණයත් එක්ක බැලුවොත් විභාගේ අපේ පන්තිය තුලයි පිට වෙන මුළු ප්‍රමාණය බැලුවොත් අපේ පන්තියේ මුළු ෆේල් ප්‍රමාණය 120ක් වගේ ඉන්නේ. හරි. නැත්තේ නෑ ඉන්නවා. ඉතින් එහෙම ඉන්නත් එපා. නැත්නම් පාළුයිනේ. නේ? ඒ අකුරු ඔක්කොම තියෙන්න එපා. ඉන්නවා. හැබැයි අනිත් මුළු ප්‍රමාණයත් එක්ක බැලුවම දිස්ත්‍රික්කේ 120යි ඉන්නේ 180ක්ම වෙන තැන්වල ඉන්නේ. හරි. ඒකත් මේ එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක ඔයාලටම තේරෙයි. එහෙම මේ හරියට වැඩ කරොත් මේක ෆේල් වෙන නම් විදියක් නැහැ කීයටවත්. හරියට වැඩ කරොත් කියන්නේ මේ කියන ටිකවත් කරොත් අර මහලු කුඩර ගන්න කට්ටිය නෙමෙයි. දැන් මේක PKB යගේ දැන් KB යගේ මේ PKB අර්ථ දක්වන්නේ මෙහෙමයි. PKB කියන්නේ ඍණ ලඝු 10 පාදයට KB කියන එක. හොඳේ. එතකොට KB අගය වැඩි වෙනකොට මෙන්න මේ ඍණ ලකුණ හින්දා PKB අගය අඩු වෙනවා. තේරුණා?
ඍණ ලකුණ හින්දා. ඔහොමනේ PKB ලියන්නේ. එහෙනම් මේවයි භාෂ්මිකතාවය බලන්න ඕන. හොඳේ. භාෂ්මිකතාවය බලන්න ඕනේ. A කියලා කියන්නේ 0.5 KOH. හරි? 0.5 KOH තමයි මේ A කියලා කියන්නේ. හරිද? එතකොට 0.5 KOH. එතකොට මේක ප්‍රබල භාෂ්මයක්. හොඳේ. මේක ප්‍රබල භාෂ්මයක්. කෙලින්ම ප්‍රබල භාෂ්ම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රබල භාෂ්මයක pH අගය ගත්තොත් දල වශයෙන් අපිට හිතන්න පුළුවන් pH අගය සාමාන්‍යයෙන් 12යි 14 අතර අගයක තමයි තියෙන්නේ. B කියලා කියන්නේ දශමිකේ මෙන්න මෙයා. ලවණයක්. ලවණ ජල විච්ඡේදන තියරියට අනුව මේක දුබල අම්ලයක්, මේක ප්‍රබල භාෂ්මයක්. හොඳේ. එතකොට දුබල අම්ල ප්‍රබල භාෂ්ම. ඒතර මේවයි pH අගය සාමාන්‍යයෙන් තියෙන්නේ ප්‍රබල භාෂ්මයේ බලපෑම වැඩි හින්දා pH අගය 9ක් ආසන්න වශයෙන් 9ක් විතර වගේ තමයි අපිට හිතන්න වෙන්නේ. ඊළඟට 0.5 දැන් C කියලා කියන්නේ සාන්ද්‍රණයේ අඩුයි 0.5 මෙයා. එතකොට ඉතින් ඔයාලා තේරුම් ගන්න සාන්ද්‍රණයේ අඩු හින්දා භාෂ්මිකතාවයත් අඩුයි. ඒතර මෙයාගේ pH අගය ඒත් ආසන්න වශයෙන් 9 තමයි 9ට වඩා අඩු වගයක් වෙන්න ඕන. 9ට වඩා අඩුයි. මොකද මෙයාගේ සාන්ද්‍රණය අඩුයිනේ. මෙයාගේ සාන්ද්‍රණය 0.1යි. මෙයාගේ සාන්ද්‍රණය 0.5යි. එතකොට සාන්ද්‍රණය අඩුයි කියන්නේ භාෂ්මික ප්‍රබලතාවය අඩුයි කියන එක. හොඳේ. ඊළඟට D කියලා කියන්නේ 0.1 KOH. එහෙනම් දැන් D කියලා කියන්නේ 0.1 KOH නේ. එතකොට ඉතින් හිතන්න pH අගය අනිවාර්යෙන් pH අගය විශාලයි මේ A වලට වඩා. A වලට වඩා pH අගය විශාල වෙන්න ඕන. හේතුව මේක 0.1 නේ සාන්ද්‍රණි. එහෙනම් pH අගය ඕක එන්න ඕන මේ ඔය pH අගය හොඳේ භාෂ්මිකතාවය. ඔව් දැන් pH අගයෙන් ඔය මම කිව්වේ. ඒතර දැන් භාෂ්මිකතාවයත් ඔතනින් හිතන්න පුළුවන් නේ හොඳේ. භාෂ්මිකතාවය හිතුවොතින් මේ 0.1 KOH තමයි භාෂ්මිකතාවය වැඩිම. ඒ කියන්නේ Ka අගය ගත්තොතින් Ka අගය අනුව දැන් භාෂ්මිකතාවය පිළිබඳ මෙන්නේ Kb කියන්නේ. ඒතර භාෂ්මිකතාවය අතින් ගත්තොත් භාෂ්මිකතාවය වැඩිම ද්‍රාවණය තමයි D. හරි. ඊළඟට වැඩිම වෙන්නේ KOH. ඒ කියන්නේ A. ඊළඟට වැඩිම වෙන්නේ භාෂ්මිකතාවය මෙන්න මේ භාෂ්මයේ සාන්ද්‍රණය වැඩි එක්කෙන. ඒ කියන්නේ 0.1 මෙන්න මේ කෙනා. ඒ කියන්නේ B. ඊළඟට අඩු වෙන්න ඕන 0.5 එක්කෙන මෙන්න මේ C. මේ තමයි KB. හොඳේ. KB විචලනය ඔන්න ඔහොම එන්නේ. එහෙනම් PKB ඕකේ අනිත් පැත්තනේ. එහෙනම් PKB එන්න ඕන මේකේ අනිත් පැත්ත. හරි. ඔක ටිකක් හිතන්න තියෙන ප්‍රශ්නයක්. විභාග මට්ටමින් ගත්තොත් සංකීර්ණ ප්‍රශ්නයක්. එහෙනම් උත්තරේ එන්න ඕන මෙන්න මේක. ඒ කියන්නේ 4 වෙනි පිළිතුරේ එන්න ඕන. මේක ලියලා තියාගන්න ළමයි. මේක කියන්නේ ඕකේ දෙන්න පුළුවන් සංකීර්ණාකාරයේ ගැටලුවක්. හැබැයි මේන් ගැටලු 20ක් විතර කරලා විභාගයට ගියා කියන්නේ මේක දෙනව හොඳේ. මේක දැන් 20 දීලා තිබුණේ මීට ආසන්න එකක්. මෙච්චර අමාරු නෑ 20 ගාන. ඔයාලට මේක දෙන්න පුළුවන්. හොඳේ. මෙච්චර කල් දුන්නේ pH අගයන් සංසන්දනය කරන්න. නමුත් මේකත් දෙන්න පුළුවන්. ඉතින් මේක ලියලා තියාගන්න. මේක අපි ප්‍රශ්න ඉදිරියේ තව මේ වගේව කරනවානේ. එතකොට මේ තියර ළමයින්ටත් ඕකේ තව ගැටලුවක් එන්නේ නැහැ. එක ඉගෙන ගත්තට පස්සේ. 22 H2O2 හි කාමෘෂ්ණත්වයේ පවතින අන්තර්මුඛ බල විශේෂය මොකක්ද කියලා අහනවා. H2O2 කියන්නේ ඉතින් කාමෘෂ්ණත්වයේ ද්‍රවයක්නේ. එතනින් බහුල වශයෙන් තියෙන හයිඩ්‍රජන් බන්ධන සුළු වශයෙන් ඉතින් ඕනම එකක අපකිරණ බල තියෙනවනේ හොඳේ. එහෙනම් උත්තරේ 4. 23 ඊළඟට බලන්න. 23 වෙනි එකේ මෙහෙම තියෙනවා. එතනෝල් සහ අයිසෝප්‍රීන් මිශ්‍රණයක් රවුල් නියමෙන් ධනාපගමනයක් දක්වයි. උෂ්ණත්ව සංයුති වක්‍රය අපෙන් අහන්නේ. ඒ කියන්නේ තාපාංක සංයුති වක්‍රයම තමයි හොඳේ. එතකොට මේ එතනෝලුයි අයිසෝප්‍රීන් කියන එකේ රවුල් නියමෙන් ධනාපගමනයක් දක්වනකොට ඔයාලා දන්නවා මේ උෂ්ණත්ව සංයුති වක්‍රවලදී රවුල් නියමෙන් ධනාපගමනයක්
දැක්කොත් එතනෝල් ගේ මවුල භාගයත් එක්ක අපෙන් අහන්නේ හොඳේ. එතකොට මේකේ අපගමන ද්‍රාවණ වලදී කොහොමත් වක්‍රය පල්ලෙහෙන් යන්න ඕන නේ. අපගමන වක්‍රවලදී කොහොමත් වක්‍රය පල්ලෙහෙන් යන්න ඕන. මේකේ තියෙන පිළිතුරු අනුව අපිට ගන්න වෙන්නේ අර පල්ලෙහාට වක්‍රයන් එන්නේ උෂ්ණත්ව සංයුති වක්‍ර කොහොම මතකයිනේ ඒක. මේක 4යි 5යි දෙකටම මම දුන්නා. මොකද ඒකේ අර අපහැදිලිනේ දෙකම එක වගේ පේන්නේ. එහෙනම් 4යි 5යි දෙකම හරි හොඳේ. උෂ්ණත්ව සංයුති වක්‍ර කොහොමත් මේ අතර වක්‍ර පල්ලෙහාට තියෙන්නේ හොඳේ. අර වාෂ්පීන සංයුති වක්‍ර තමයි ධන අපගමන උඩට යන්නේ. උෂ්ණත්ව සංයුති වලදී තුන වෙන්නේ මෙහෙම. වක්‍රය එන්නේ පල්ලෙහාට හොඳේ. 24 මධ්‍යසාරයේ KH සහ CH3Cl සමග ජලීය CH3Cl ප්‍රතික්‍රියා කරවිට ලැබෙන ඵලය. බලමු අපි. දැන් මේක මේ හිතලා ගන්න තියෙන ප්‍රශ්නයක්. මේක යාන්ත්‍රණය මොකක්ද කියලා ගලපලා එතනින් තමයි පිළිතුර ගන්න තියෙන්නේ. හොඳේ. මෙහෙමයි. CH3 COCl තියෙනවා. මේකට දානවා කියලා හිතමු අපි CHCl3 නුයි මධ්‍යසාරයේ K උෂ්ණයි. හරි. එතකොට මොකද්ද වෙන්නේ කියන එකනේ මෙතන බලාපොරොත්තු අපෙන් අහන්නේ. මධ්‍යසාරයේ KOH කියන එක දැම්මට පස්සේ සාමාන්‍යයෙන් ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් වෙන්න මෙතන කවුරුවත් නැහැ. කාබන් එකේ ඇල්කිල් හේලයිඩයක් තියෙන්නේ. හරිද? එතකොට දැන් මෙතන වෙන්න පුළුවන් දේ අපිට මධ්‍යසාරීය මාධ්‍ය තියෙනවා. මෙතන ජලීයක දාන්න හොඳේ. ජලීය මේකත් එක්ක මධ්‍යසාරීය KOH දාන්නේ. එතකොට දැන් මධ්‍යසාරය කියන එක දැන් එතන දැම්මට පස්සේ වෙන්න හැදෙන්න පුළුවන් කෙනේ අපෙන් අහන්නේ. හැදෙන්න වැඩිම හැකියාව තියෙන. ඒතර මෙතන නියුක්ලියෝපයිල නිර්මාණය වෙන්නේ නැහැ. හරි. මේකෙන් නියුක්ලියෝපයිල හැදෙන්නේ නැහැ. එහෙම මොකුත් වෙන්නේ නැහැ. එතකොට දැන් මේකේ අපිට හිතන්න වෙන්නේ මෙහෙමයි ළමයි. අපිට හිතන්න වෙන්නේ ජලීය මාධ්‍යයේ මධ්‍යසාරීය මාධ්‍යයේ දෙකම මේකේ තියෙන හින්දා මධ්‍යසාරීය මාධ්‍යයේ ප්‍රතික්‍රියාවක් වෙන්න මෙතන ඉඩ නැහැනේ. හරි. ඒක නිසා අපිට හිතන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මේ CH3Cl CHCl3 එක OH ඍණ කියන නියුක්ලියෝපයිලේ ප්‍රතික්‍රියා කරනවා කියලා තමයි හිතන්න වෙන්නේ. එහෙම කළා මේ Cl වෙනුවට OH සෙට් වෙනවා කියලා තමයි ඔහොම තමයි හිතන්න වෙන්නේ. මොකද තියෙන පිළිතුරු බැලුවම වෙන හැදෙන එකක් ගන්න බෑ. දැන් පළවෙනි උත්තරේ තියෙන්නේ කීටෝනයක්. කීටෝනයක් හැදෙන කිසිම ඉඩක් නැහැනේ උතන. හරි. මොකද මෙතන මේ CH3 එකක් කොහෙන් පහත් වෙන්නේ නේ. දෙවෙනි එකේ නම් මෙන්න මේ පිළිතුර තියෙනවා. තුන්වෙනි එකේ අම්ලයක් හැදලා තිනවා කාබන් 3 කොහොම හැදෙනවද කියලා හිතා ගන්නත් බෑ. හතරවෙනි එකෙත් කීටෝනෙම හැදලා තියෙන එක වෙන්න බෑ. පස්වෙනි එකේ සයනයිඩයක් හැදලා තියෙනවා. සයනයිඩයක් හැදෙන. ඒක තියෙන උත්තර වලින් ගන්න පුළුවන් දෙවෙනි උත්තරය අත්‍තරම. හොඳේ. ජලීය මාධ්‍ය ප්‍රතික්‍රියා වෙනවා කියලා තමයි හිතන්න වෙන්නේ. මධ්‍යසාරී මාධ්‍ය ඉවත් වීමක් වෙන්නේ නැති හින්දා. 25 පෙරහන් කඩදාසි වල තරණ ලද මින් කුමන එක H2S සහ SO2 වෙන් කර හඳුනා ගැනීම සඳහා උපයෝගී කරගන්න පුළුවන් දහනවා. අපිට පුළුවන් මෙහෙම කරන්න. ඔතන ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් නම් බෑ. මොකද මේ ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් කියන එක ද්‍රාවණයක් විදිහට තිබුණා නම් වැඩේ ගොඩ. ද්‍රාවණයක් තුලින් දැන් පොටෑසියම් ඩයික්‍රෝමේට් තැඹිලි පාටයි. ඒක තුලින් H2S වායුව වැවුවොතින් කොළ අපැහැදිලි ද්‍රාවණයක් තමයි හැදෙන්නේ. SO2 වායුව වැවුවොතින් කොළ පාට පැහැදිලි ද්‍රාවණයක් හැදෙන්නේ. මම මෙතන දීලා තියෙන්නේ ද්‍රාවණයක් නෙවෙයිනේ. පෙරහන් කඩදාසිය තියෙන්නේ. ඒතර පෙරහන් කඩදාසිය මේ කොළ පාට වෙන එක තමයි වෙන්නේ. හොඳේ. පෙරහන් කඩදාසිය කොළ පාට වෙන එක තමයි සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මේ ඒක තමයි එතන සිද්ධ වෙන්නේ. මට ඩක් තප්පරයක් දෙන්න.
එතකොට මේ දැන් මෙතනදී දැන් එහෙම ගත්තට පස්සේ පෙරහන් කඩදාසියක තවරලා තියෙනකොට ඕක කරන්න බැහැනේ හොඳේ. පෙරහන් කඩදාසියක තියෙනකොට දෙකම ඒ කියන්නේ කොළ පාට වෙන එක තමයි වෙන්නේ වායු දෙකෙන්ම. එහෙනම් ඒකෙන් බෑ. දෙවෙනි එක තියෙනවා කොපර් සල්ෆේට්. ඉතින් ජලීය කොපර් සල්ෆේට් නේ. H2S යවුවට පස්සේ කොපර් සල්ෆයිඩ් හැදෙනවා කළු පාට අවක්ෂේපයක්. SO2 යවුවට කොපර් සල්ෆේට් තුලින් මොකුත් වෙන්නේ නැහැ. අන්න ඒකෙන් වෙන් කර හඳුර ගන්න පුළුවන්. ශාරීරිකයෙන් මෙන්නෝපෝ තුලින් මේ දෙක යවුවම මේ ප්‍රතික්‍රියාව ඔතන අම්ල බෂ්ම ප්‍රතික්‍රියාව වෙන හින්දා ඔතන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒක හරියන්නේ නැහැ. KI1 I1 නෙවෙයි I2 හොඳ ඒක දාලා හරියන්නේ නැහැ. කොහොම හරි මෙතන කොපර් සල්ෆේට් එක තමයි ගන්න වෙන්නේ. අනිත් ඒවා කොහොමවත් ගැලපෙන්නේ නැහැ. කොපර් සල්ෆේට් කියන්නේ කොපර් සල්ෆයිඩ් ආක්ෂේපය හදනෝනේ. හොඳේ ඒකින්ද ගන්න පුළුවන්. එනේ කොපර් ආක්ෂේප වෙන්නේ දෙවෙනි කාණ්ඩෙ ඕනම මාධ්‍යයකදී මේ සල්ෆයිඩ් විදිහට ආක්ෂේප වෙනවා. 26 මෙන්න මේ සාම්පලේ විකිරණශීලී සාම්පරේ අර්ධායු කාලයේ දින 8ක් කියලා දීලා තියෙනවා. හොඳේ අර්ධායු කාලයේ දින 8ක් කියලා දීලා තියෙනවා. එතකොට මේකේ විකිරණශීලීතාවය ආරම්භකයෙන් 3න් එකක් වීමට හරි 3න් එකක් වීමට ගතවන කාලය මේ දල වශයෙන් දින කීයක්ද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අයඩීන් වල අපි හිතමු දැන් ওই සාම්පලේ මුළු ප්‍රමාණය 100යි කියලා. ඒ කියන්නේ දින 8ක් ගියාම තමයි අර්ධායු කාලය කියන්නේ දැන් දින 8ක් ගියාම අයඩීන් සාම්පලේ 50ක් වෙනවා. තේරෙනවද? ඊළඟට තව දින 8ක් ගියාම මේක 25ක් වෙනවා. 3න් එකක් කියලා කියන ආරම්භක ප්‍රමාණයෙන් 3න් එකක් කියන්නේ 33.3. නේ? එතකොට දින 16ක් ගියාම ඕක 4න් එකක් වෙනවා. ඒ කියන්නේ 125ක් වෙනවා. දැන් මේ 100 තිබිච්ච එක 50 වුණා 125 වුණා. අපෙන් අහන්නේ 33.3. මේ හරි. තේරුණේ? ඔහොම අහන්නේ. එතකොට ඒක දින 16යි 8යි අතර අගයක් වෙන්න ඕන. ඒකෙත් 33.3 කියනකොට ඒතර 50යි 25යි අතර හරි මැදනේ නේ. හරි මැද වගේ. එතකොට නිකන් මේ එහෙම බැලුවම 33.3 හරි මැදත් නෙවෙයි. දල වශයෙන් ගත්තොත් මෙතෙන්ට 17යි මෙතෙන්ට එතකොට වැඩියෙන් තියෙන්නේ අර මේ දින ගාන 33.3 වෙනකොට දින හරි මැද ගත්තොත් මේකේ 12නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙතෙන්ට 16යි මෙතෙන්ට 8යි. හොඳේ. මෙතන විතර හරි මැද මේක 33.3 කියන්නේ හරි මැද නේ මෙන්න මේ හරිය වගේ. මෙතන හරි මැදට එන්නේ දින 12. ඒතර 12යි 16 අතර අගයක් වෙන්න ඕන නේ. 12යි 16 අතර අගයක් වෙන්න ඕන මේ 3න් එකක් වීමට ගතවන කාලය. හොඳේ. 12යි 25ට 3න් එකක් යන 33.3 නේ. හොඳේ. එතකොට එන්න ඕන මේ දින කීයක් ගත වෙනවද කී වෙනකොට තුන්වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. හොඳේ. තුන්වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. ඒ වැඩි ආසන්න වෙන්නේ අර පැත්තට. දැන් දින 10ක් 10.5 12.5 නේ. 14.5 නම් කොහොමවත් වෙන්න බෑ. මොකද ඒකේ හරිමැද කියන්නේ 12 12ට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා. හරිමැද කිව්වම ඔතන 25යි 50යි අතර හරිමැද කියන්නේ 37.5 නේ. 37.5 හරිමැද කියනකොට පොඩකින් 37.5. එතකොට ඒක තව ටිකක් අඩු වෙලා එන්න ඕන 33ට. ඔව් 12.5 තමයි ගන්න වෙන්නේ. 12.5 උත්තරේ 3. උත්තරේ 3 තමයි ගන්න වෙන්නේ. හරි. ඊට 27 තියෙන දශමික HCl ද්‍රාවණයක් ක්‍රමක්‍රමයෙන් එකතු කරමින් pH අගේ නොකඩවා මන් ලැබේ. pH අගේ විචලනය මින් කුමන ප්‍රස්ථාරයට අනුරූප වේද කියලා අපෙන් අහලා තියෙන්නේ. එතකොට මෙහෙමයි මේක එන්නේ මේ ජලීය ඇමෝනියා ද්‍රාවණයට දශමික HCl එකතු කරන්නේ. ජලීය ඇමෝනියා කියන්නේ දුබල භස්මයක්නේ. එතකොට දුබල භස්මයකට එකතු කරන දුබල භස්මයක සාමාන්‍යයෙන් pH අගේ එන්නේ ජලීය කියන්නේ දුබල භස්මයන්නේ ජලීය ඇමෝනියා කියන්නේ හොඳේ. KB අගයක් දීලා තිනවා. ගණන් හදන්න දෙයක්වත් නැහැ. pH අගය හදලා බලන්නත් පුළුවන් ඕනනම්. සාමාන්‍යයෙන් pH අගය දුබල භස්මයක එන්නේ 4 වඩා පොඩ්ඩක් වැඩි අගයක් එන්නේ. ඒතර දශමික HCl කවම ප්‍රබල අම්ලයක්. pH අගය 1 2 4 වගේ අගයක් තියෙනවා. එහෙනම් ගන්න වෙන්නේ 4 වෙනි පිළිතුර. හොඳයි. 4 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ එතන. හරිද? එතකොට මේ එතන අපිට කියන්නේ වඩා සුදුසු පිළිතුරු විදිහට 4 වෙනි පිළිතුර එතන ගන්න වෙන්නේ. හරි. හරි. ඊළඟ 28 වෙනි එක.
නිර්වර්ණ වයිනම් ලවණය රත් කර විට වර්ණවත් වායුවක් පිට වුණාලු. වයි ජලීය ද්‍රාවණයකට තණු කෙට්ටුව සමග ප්‍රතික්‍රියාවට සුදු ආක්ෂේපයක් ලැබුණලු. ඒ කියන්නේ යාගේ සල්පේටයේ අවක්ෂේපයක්. හොඳේ. වයි ජලීය ද්‍රාවණයකට සෑදුණු ආක්ෂේපය ද්‍රාවණය රත් කර විට ද්‍රවණය විය. මෙහෙමයි. ඔතන අල්ලගන්න තියෙන්නේ අන්න අතනේ. වර්ණවත් වායුව පිට වුණා කිව්ව ගමන් අපි බලන්න ඕන රත් කරාම වර්ණවත් වායුව පිට වෙන්නේ කවුද කියන්නේ. නයිට්‍රේට රත් කරාම සාමාන්‍යයෙන් NO2 පිට වෙනවා. ඒතර NO2 කියන්නේ දුඹුරු පාට වායුවක්. එහෙනම් අපිට හතරවෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ සල්පේටේ අවක්ෂේපයක් නේ මේ කියන කෙනාගේ. ඒ කියන්නේ මේ H2SO4 එකතු කරාට පස්සේ සුදු අවක්ෂේපයක් ලැබුණා කියන්නේ සල්පේටේ අවක්ෂේපයක්. එතකොට සල්පේටේ අවක්ෂේපයක් නම් අපිට පළවෙනි උත්තරේ ලෙඩ් සල්පේට් ගන්න පුළුවන්. කැල්සියම් සල්පේට් කියන්නේ අවක්ෂේපයක් නෙමෙයි. දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේප වෙන්නේ බේරියම් ස්ට්‍රොන්චියම් විතරයි. තුන්වෙනි උත්තරෙත් හිතන්න පුළුවන් බේරියම් සල්පේට් කියන අවක්ෂේපයක්. පස්වෙනි උත්තරෙත් හිතන්න පුළුවන් සිල්වර් සල්පේට් කියන්නේ අවක්ෂේපයක්. ඊළඟට මේ තණුකෙච්චියල් වයිහි දලි ද්‍රාවණය කරවට සෑදුණු සුදු ආක්ෂේපය ද්‍රාවණය රත් කරාට පස්සේ ද්‍රවණය වුණා. අන්න බලන්න. තණුකෙච්චියල් එකතු කරාට පස්සේ සුදු ආක්ෂේපය රත් කරාම දිය වුණාලු. දැන් ලෙඩ් ක්ලෝරයිඩ් කියන එක රත් කරාම දිය වෙනවා. හරි? හැබැයි සිල්වර් ක්ලෝරයිඩ්, බේරියම් දැන් බේරියම් ක්ලෝරයිඩ් කියන්නේ කොහොමවත් ගන්න බෑ අවක්ෂේපිකුත් නෙමෙයි. ඒ තණුකෙච්චියල් එකතු කරාම අවක්ෂේපයක් හැදුනලුනේ. එතකොට බේරියම් සල්ෆේට් වලට තණුකෙච්චියල් එකතු කරාම අවක්ෂේපය දිය වෙන්නේ නැහැ. අලුතෙන් අවක්ෂේපයක් හැදෙන්නේ නැහැ. හරි? එහෙනම් මේකේ ෂුවර් එකටම රත් කරාම දිය වෙන අවක්ෂේපයක් නම් ලෙඩ් ක්ලෝරයිඩ් කියලා තමයි ගන්න වෙන්නේ. ඊට 29 WX YZ යනේ අලෝහවල මුල් ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු දීලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ හැකියාව මොන අණුපිළිවෙලද කියලා අහනවා. දැන් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම මේ කෙලින්ම මෙහෙමයි ගන්න වෙන්නේ. හොඳේ. දැන් පළවෙනි ප්‍රතික්‍රියාව ගත්තොත් X මගින් Z කියන එක ඔක්සිකරණය වෙලා. හොඳේ. එතකොට X කියන එක Z දැන් Z කියන එක X මගින් ඔක්සිකරණය වෙලා නම් ඔක්සි කරන හැකියාව ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ හැකියාව කියන්නේ ඔක්සිකරණ හැකියාව. හොඳේ. X ගේ ඔක්සිකරණ හැකියාව Z ට වඩා වැඩි. හොඳේ. නෑ ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ හැකියාව කියන්නේ ඔක්සිකරණය වීමේ හැකියාව. එතකොට දැන් මේ පළවෙනි එක බැලුවොත් පේනවා X කියන්නේ Z ට වඩා ප්‍රබල ඔක්සිකාරකයක්. එතකොට මේ දැන් Z ට වඩා X කියන එක හොඳේ Z ට වඩා X කියන එක ගත්තට පස්සේ ඒක ප්‍රබල ඔක්සිකාරකයක්. හොඳේ. ප්‍රබල ඔක්සිකාරකයක්. එතකොට ඔක්සිකාරකයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ ඔක්සි හරණය වීමේ හැකියාව වැඩි. කියන්නේ ඔක්සිකාරකයක් වෙනකොට ඔක්සිකරණය වීමේ හැකියාව අඩුයි. හොඳේ. ඒ කියන්නේ ඔක්සිකාරකයක් කියන ඔක්සි හරණය වෙන ඒවානේ. එතකොට Z නුයි X නුයි ගත්තට පස්සේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ වැඩි හැකියාව තියෙන Z වලට. හරි? ඒතර එහෙම තමයි ඕක සලකන්න ඕනේ. කියන්නේ දැන් මොන පළවෙනි ප්‍රතික්‍රියාව බලන්න. පළවෙනි ප්‍රතික්‍රියාව බැලුවම X මගින් Z කියන එක ඔක්සිකරණය වෙලා. හරි? එතකොට X කියලා කියන්නේ ප්‍රබල ඔක්සිකාරකයනේ. හරි? එතකොට එයාට ඔක්සි හරණය වීමේ හැකියාව වැඩි. එහෙනම් ඔක්සිකරණය වීමේ හැකියාව අඩුයි. හරිද? එහෙනම් ඉතින් අපිට ගන්න වෙන්නේ අර විදියට මේ අපිට ගන්න වෙන්නේ අර විදියට. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ හැකියාව වැඩි වෙන ආකාරය දීලා තිනවා. එතකොට එහෙම ගත්තම දැන් X කියන එක Z ට වඩා ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ හැකියාව අඩුයි. ඊළඟට දෙවෙනි ප්‍රතික්‍රියාව බැලුවම X ට වඩා Y ගේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ හැකියාව අඩුයි. ඊළඟට W කියන එකේ ඉවත් වීමේ හැකියාව ඉතාමත් අඩුයි. මොකද Y2 එක ප්‍රතික්‍රියාවක් දක්වලත් නැහැ. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ 1. හොඳේ. උත්තරේ ගන්න වෙන්නේ 1. මේක විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ප්‍රශ්නයක්. විද්‍යුත් රසායන ශ්‍රේණියෙන් තමයි මේක අපෝහණය කරන්න වෙන්නේ. හොඳේ. එහෙනම් පොඩ්ඩක් ඒක තියෙන ළමයින්ට ගැටලුවක් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ 30 වෙනි එක බලන්න. 30 වෙනි එක
M නම් කාබනික සංයෝගයක් සඳහා සිදු කරන ලද පරීක්ෂණ සහ නිරීක්ෂණ මෙන්න මෙහෙම දීලා තියෙනවා. N නම් කාබනික සංයෝගයක් සඳහා සිදු කරන පරීක්ෂණයි නිරීක්ෂණයි. හොඳේ. මුලින්ම ටොලන් ප්‍රතිකාරක එකතු කරාලු රිදී පාට අවක්ෂේපයක් ලැබුණලු. හොඳේ. ටොලන් ප්‍රතිකාරක එකතු කරාම රිදී අවක්ෂේපයක් ලැබුණ කියන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය ෂුවර් එකටම තියෙනවා. ඊළඟට සෝඩියම් කාබනේට් එකතු කරාම නිර්වර්ණ වායුවක් මුක්ත වුණාලු. ඒ කියන්නේ ආම්ලිකතාවයක් තියෙන්න ඕන. හොඳේ. ආම්ලිකතාවයක් තියෙන්න ඕන. බ්‍රේඩ් ප්‍රතිකාරක එකතු කරාම අවක්ෂේපයක් දක්වන්න ලැබුණා කියලා කියන්නේ එක්ක ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් කීටෝන කාණ්ඩයක් තියෙන්න ඕන. දැන් බලමු අපි උත්තර. පළවෙනි එක ඇල්ඩිහයිඩ් කාණ්ඩ තියෙනවා. අනේ ටොලන් එකත් එක්ක රිදී කැඩපත ඒ ටික හරි. සෝඩියම් කාබනේට් එක අන්න එතන අවුලක් එනවා. සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරන්නේ සාමාන්‍යයෙන් මේ කාබොක්සිලික් අම්ල කාණ්ඩ විතරයි. හොඳේ සාමාන්‍යයෙන්. ඒට අමතරව ඔය පීනෝල් වලත් පැරානයිට්‍රොපීනෝල් කියන එක ප්‍රතික්‍රියා කරනවා. හොඳේ. දැන් සෝඩියම් කාබනේට් එක්කම මෙතන ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා එතකොට බ්‍රේඩ් ප්‍රතිකාරකයත් එක්කත් පළවෙනි එක හරියන්නේ නැත්තේ අන්න අරක හින්දා. මොකද්ද? සෝඩියම් කාබනේට් එක මෙයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඊළඟට දෙවෙනි උත්තරෙත් ඒකම තියෙනවා. හැබැයි දෙවෙනි උත්තරේ මේකයි. දැන් මෙන්න මෙහෙම එකක් ඉගෙන අර හතරවෙනි ටියුට් එකේ ඕක ඉගෙන ගන්න. හොඳේ. මෙයා විශේෂයි. මේ පැරානයිට්‍රොපීනෝල් කියන එක සෝඩියම් කාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කළා කාබන් ඩයොක්සයිඩ් මුදා හරිනවා. එතන මේ NO2 වෙනුවට CHO කාණ්ඩයක් තිබුණත් ඕක වික්‍රිය කාණ්ඩයන්නේ. ඒ කියන්නේ ඕක කියන්නේ මෙහෙමයි. ෆීනෝල් වලට පැරාතනට වික්‍රිය කාණ්ඩයක් හයි වුණාම එයාගේ ආම්ලිකතාවය කාබොක්සිලික් අම්ල වල ආම්ලිකතාවයට සමානයි කියලා කියන ආසන්න වශයෙන්. එතකොට මේක ඔය දෙවෙනි අවශ්‍යතාවය සපුරන ඔය දෙවෙනි උත්තරේ තියෙන එක. හොඳේ. රිදී අවක්ෂේපය හැදෙනවා ඇල්ඩිහයිඩ් කාණ්ඩ තියෙන හින්දා. බ්‍රේඩ් ප්‍රතිකාරකත් එක්ක ප්‍රතික්‍රියා කරන ඇල්ඩිහයිඩ් කාණ්ඩෙ හින්දා. එහෙන් බැලුවම මේ උත්තරේ ගැලපෙනවා. තුන්වෙනි උත්තරේ අවුල තියෙන්නේ ඒක මේ ඔය ටොලන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් නැහැ. හතරවෙනි උත්තරේ ප්‍රශ්නේ තියෙන්නේත් මේ ටොලන් එක්ක ප්‍රතික්‍රියා කරනවා සිල්වර් ක්ලෝරයිඩ් හැදෙනවා සුදු ආක්ෂේපයක් හැදෙන්නේ නැතුව රිදී ආක්ෂේපයක් නෙමෙයි. පස්වෙනි එකෙත් ඒ අවුල තියෙනවා. පස්වෙනි එක නම් කොහොමද ගන්න බෑ. බ්‍රේඩ් එකක් ප්‍රතික්‍රියා කරන්නේ නැහැනේ. එහෙනම් වඩා නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ දෙවෙනි පිළිතුර. හොඳේ. දෙවෙනි පිළිතුර තමයි වඩා නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ 31 ඉඳලා මම ඉස්සෙල්ලා පිළිතුරු ටික ඔයාලට කියන්නම්. 31 ඉඳලා 50 දක්වා සාකච්ඡාව අපිට මේ වෙනම දාන්න වෙන්නේ. මම ඒක වෙනම මේව කරන්නම්. මොකද මේ අතන පහට ඉවර කරන්න ඕන මේ පහට නේ අරුම පහ දැන් දකින්න ටයිම් එක බලන්න. ඔව් පහට ඒක පොඩ්ඩක් ඉවර කරන්න ඕන මේ ඒක නිසා මම උත්තර ටික කියන්නේ හැබැයි සාකච්ඡාව වෙනම කරනවා. හොඳේ. සාකච්ඡාව මම වෙනම දාන්නම් මේ ටිකේ. දැනට උත්තර ටික දාගන්නකො. 31ට 5 31ට 5 ඒ විතරයි. 32ට 4 33ට 2 34ට 5 BCD 35ට 5 ABD 36ට 5 B සහ D 37ට 1 38ට 2 39ට 5 C විතරයි 40ට 1 එනට 41ට 3 42ට 3 43ට 5 44ට 3 45ට 5 46ට 3 47ට 3 48ට 4 49ට 2 50ට 5 ඊට පස්සේ දැන් අපි මේ ඊළඟ දවස් ඉඳලා ඔන්ලයින් එකේ ඒක කරගන්න පුළුවන් මේ තව දවස් දෙකක් විතර ඒක මෙහෙමයි දැන් ඒක මේ ඔන්ලයින් එක ලියද්දි කවුරුත් එක දවසේ ගන්න ඕන මම බොහෝ දුරට ඔන්ලයින් එක ලියන්න ඒක ගෲප් එකේ මත විමසුමක් කරනවා මට හිතන විදිහට ඔක බදාදා හවස් වල පේපරේ ලියලා සාකච්ඡාව සිකුරාදා වගේ මෙහෙම කරන එක තමයි වඩා ප්‍රායෝගික කියලා මං හිතන්නේ හොඳේ බදාදා හවස් වරුවේ මේ ගොඩක් අයට පුළුවන් පන්ති නෑ මේ කොහොම මාතර ළමයින්ට කොහොමද පුළුවන් තංගල්ලෙත් බදාදා හවස් වරුවේ පන්ති නෑනේ ඒක නිසා මේ වඩාත් සුදුසු වෙලාව විදිහට මම එකට කරන පොදු වෙලාවක් ගන්න වෙනවා හොඳේ පොදු වෙලාව පැය දෙකක් අරගෙන ටෙස්ට් එක ලියලා එදාම සාකච්ඡාව තියන්න බැහැ ළමයි මේ හේතුව ඔයාලට ඔක PDF එක දැම්මම ඒක print out එක ගන්න වෙනවා මේ මට පේපර් දෙන්න පේපරේ print කරලා දෙන එකේ අවුලක් තියෙනවා පේපර් print කරලා දුන්නොත් එහෙම ඔගේ රෑන්ක් එක මේව දාලා වැඩක් නැහැ නේ හොඳේ
මොකද ඒකේ ලිව්ව ගමන් රෑන්ක් එක ඔක්කොම ටික වැටෙනවා. ඒකේ මේ අර ප්‍රොෆයිල් පික්චර් එක දාන්නත් වෙනවා දැන් ඉස්සරහට ඔයාලට මේ ඒකේ ඒ විදිහට ඔයාලා බලන්න. ඒක මම හදුවට පස්සේ කියන්නම්. ඒක ඩෙමෝ එකක් කරලා තමයි ඔයාලට මේ හොඳ පේපර් එකක් තියන්නේ. ඒතකොට ওই පේපර් වලදී දැනට ওই තියරි ළමයින්ට කරලා නැති කොටස් ওই පේපරේ තිබුණා. ප්‍රශ්න 5ක් විතර. ওই ඉදිරියේදී කරන පේපර් වලදී හිම් වැටෙන්නේ නැහැ. කෙලින්ම තියරි එකේ කරපුවා විතරයි තියෙන්නේ. ඒතකොට තරංගයක් දෙන්න පුළුවන් හොඳ. එහෙමයි පේපරේ කරන්නේ. හොඳ. ඊට මේක ඉතිරි ප්‍රශ්න 20 සාකච්ඡා ටිකක් වෙලා යනවා. ඒකයි මේ කරන්න බෑ. මේ පහ මාර වගේ වෙනකොට ඉවර කරන්න ඕනේ. ඒතකොට ඉච්චර ඉක්මනට ඉවර කරන්න බෑ. මේ අර දැන් සාමාන්‍යයෙන් ආයතන දැන් 5 වෙනකන් විතරයි සාමාන්‍යයෙන් ඔපරේට් කරන්න පුළුවන්. එතකොට මේ ඒ ටිකත් මම මේ ওই ප්‍රශ්න 20 සාකච්ඡා කරලා පොදුවේ කාටවත් බලන්න පුළුවන් විදියට මේ සයිට් එකේ දාලා තියන්න mehilchemistry.lk එකේ දාලා තියන්නම්. මේ ඉතිරි ප්‍රශ්න ටිකත් කරන්න වෙනවා. හොඳ ඒකෙත් වැදගත් ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි. එහෙනම් ඕක මේ ඔය ටික මේව කරන්න. මම අර පේපර් එකක් ඊට කලින් පැවැත්වුව පොඩක් ඩෙමෝ එකක් විදියට වගේ පැවැත්වුවොත් ඔයාලට කියන්නම් ගෲප් එකේ පොඩ්ඩක් බලන්න. ඔයාලා අවුලක් නැහැ දැන් ගෲප් එකේ බලන ගොඩක් අය. ගෲප් එකේ මැසේජ් බලන්න. ඊට අපි ඒක පටන් ගත්ත ගමන් PC දෙකක් වගේ සාමාන්‍යයෙන් කරන්න බලමු. දැන් ඔයාලට වෙලාවක් තියෙනවනේ හොඳේ. වෙලාව ඇත්ත වෙලාව එනවට දැන් වෙනදට සාපේක්ෂව යන කාලේ අඩු හින්දා අපි පේපර් දෙකක් වගේ කරගමු. මේක වටිනාකමක් තියෙනවා. හොඳේ. හරි. එහෙනම් ඔය ටික බලමු ඉන්න.